සෝවාන්සිට වෙනවා හමුදුනේ අපි නම් පටන් ගමු. තේරුම් ගන්නයි. හොඳයි. දැන් අපි මම මේ කටයුතු කරන ගමන් අපේ පින්වත් මහත්මයලා මහත්මීන් කරගෙන ගිය ඒ ප්‍රශ්න උත්තර වැඩසටහනක් මම අහුම්කන් දුන්නා. ඉතින් ඒ අනුව අපි ගොඩක් සන්තෝෂත් වෙනවා යම් කරුණු කාරණා තේරුම් අරගෙන තිබෙන ආකාරය පිළිබඳව. ඉතින් අර ගිය සතිය අපි මතක් කළේ ඒ වගේම අලුත් කාරණයක් හැටියට කතා කරන්නට අපි ඉදිරිපත් කරගත්තේ අහේතුක සිත් පිළිබඳවයි. ඉතින් උපකාරක ධර්මයක් හැටියට අපි නැවත මතක් කරනවා නම් මේකේ තියෙන්නේ ඒ පාවිච්චි කරන මේ ටෙක්නිකල් වර්ඩ් එක. එහෙම නැත්නම් පාවිච්චි කරන වචනේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වාචකයෙන් කියනා වූ කාරණේ දැනගන්න පෙර. ඒක හරි වැදගත්. දැන් කිව්වා අහේතුක කියලා. අපේ පින්වතුන් සම්බන්ධනම අහේතුක යනු අහේතුක කියලා කියන්නේ ඇයි? ඊළඟට ඒක මේ හේතු කියන්නේ ඇයි? සහේතුක කියන්නේ ඇයි? මේ එක මම මේ ඉස්සෙල්ලා විස්තර කරා. ඇත්ත වශයෙන්ම අපි හිතේ තියාගත යුතුයි මේ ධර්ම ඉගෙන ගැනීමේදී භාෂාව පරිහරණය කරන වචන පෙරලියක් තියෙනවා. සූත්‍රවල සමහර දේවල් කියන්න යොදාගත්ත වචන වෙනත් විදිහට ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා මෙතනදී පාවිච්චි කරනවා. හේතු කියලා කියන්නේ අර ලෝභ ධර්මය, ද්වේෂ ධර්මය, මෝහ ධර්මය අකුසල පාක්ෂිකයි, අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්ම තුන කුසල පාක්ෂිකයි. මේ හයටම කියනවා හේතු කියලා. ඉතින් මේ හේතු ධර්ම ඔය විදිහට මේ හයක් තියෙනවා. ඊළඟට තව කාරණයක් මම මතක් කරන්න කැමති මෙතනදී. දැන් එකක් කිව්වා අහේතුක වශයෙන් වැඩ කරන අහේතුක වශයෙන් ක්‍රියාත්මක කරන සිත් 18ක් තියෙනවා කියලා. ඒ 18 අපි තේරුම් ගන්නකොට අර 89න් සිත් 89න් තවත් 18ක් තේරුම් ගත්ත වෙනවා. දැන් ඉස්සර වෙලා අපි අකුසල සිත් 12ක් තේරුම් ගත්තා යම් මට්ටමකට. ඒවා හේතු තියෙන සිත්. දැන් මේ ඉගෙන ගන්න හේතු නැති සිත්. අහේතුක සිත් 18ක්. එතකොට අපි ඔක්කොම මේ සංකරණ ගත්තන් පස්සේ ඉගෙන ගත්තාට පස්සේ 30ක් වෙනවා. මේ කාරණා ටික තේරුම් ගැනීමේදී අකුසල විපාක කියලා තියෙනවා. මේ අකුසල විපාක වශයෙන් ඇතිවෙන හේතු නැති සිත් තියෙනවා. ඒකට කියනවා අහේතුක හේවත්. හේතු නැති අකුසල වශයෙන් අකුසල විපාක වශයෙන් ඇතිවෙන අකුසල විපාක වශයෙන් මතුවෙන සිත් කියලා. ඒ වගේ සිත් තියෙනවා 7ක්. ඊළඟට තියෙනවා කුසල විපාක වශයෙන් තියෙන අහේතුක වශයෙන් කුසල විපාක හැටියට ඉදිරිපත් වී තිබෙන සිත් තියෙනවා 8ක්. ඒ වගේම ක්‍රියා වශයෙන් ඉදිරිපත් වෙන සිත් තියෙනවා 3ක්. මේ අහේතුක ක්‍රියා අහේතුක සිත් 18 ගොඩවල් 3කට බෙදෙනවා. එක ගොඩක 7ක් තිබෙනවා අකුසල විපාක වශයෙන්, අනිත් ගොඩේ තිබෙනවා සිත් 8ක් කුසල විපාක වශයෙන්, අනිත් ගොඩේ තිබෙනවා සිත් 3ක් ක්‍රියා වශයෙන්. මේ කාරණේ අපි හොඳට මේ දැනගන්න ඕනේ. ඊට ඉස්සර වෙලා
මං කියන්න කැමති මෙන්න මේක. අපි මේ අහේතුක කතාව තරමකට පැත්තකින් කියමු. අපි වෙන පැත්තකට හැරෙමු. දැන් මේ හිත නිවන් දකින මොහොත දක්වා පරිනිර්වාණයට පත් වෙන අවස්ථාව දක්වාම ක්‍රියාත්මක වෙනවා. අපේ හිත ලෞතර බුදු වෙලා හරි පසේ බුද්ධත්වයට පත් වෙලා හරි මහරහත් භාවයට පත් වෙලා හරි කොයියම් හෝ වේවා කාලයක කොයියම් හෝ වේවා මොහොතක පිරිනිවන් පාන කාල. ඒ කියන්නේ කෙලෙස් පිරිනීම නෙවෙයි. සම්පූර්ණ පංච ස්කන්ධ ධර්මයන්ම පැත්තකට දාලා අයින් කරලා ධාතු වශයෙන් ඔය රහත් ධාතුන් වහන්සේලා කරුවච්ච ධාතු වශයෙන් ඉතුරු ධාතු ටික විතරක් ඉතුරු කරලා හිත නිර්වාණගත වෙනවා. එහෙම නැත්නම් හිත නිවනටපත් වෙනවා, හිතක් නැති වෙනවා. ඒ අවස්ථාව දක්වා මේ හිත ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙවි යනවා. මේ ක්‍රියාත්මක යන හිත එක එක තැන්වලදී නම් ගම් ගන්නවා. එක එක තැනදී නම් ගම් ගන්නවා. ඒ ක්‍රියාත්මක වෙවි නිවන් දකින්න තෙක්ම යන හිත. පුජ්‍යලයක් නෙමෙයි මේ යන්නේ. පුජ්‍යලයක් නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. සිත් පේලියක් ඔන්න යනවා. ඒ සිත් පේලිය යම් කිසි තැනකදී නතර වෙනවා. ඒ නතර වෙන එකට කියනවා නිවනයි කියලා. සිත් පේලිය දිගට යනවා. ඒකට කියනවා පැවැත්ම හේවත් සසරයි කියලා. මේ සංසාර වශයෙන් ගත්ත කොටස දිහා බැලුවම අයත් හිත්නේ. මේ සිත් මෙන්න මේ විදිහට වර්ග දෙකකට කඩලා දක්වන්න පුළුවන් ඉගෙන ගැනීමේ පහසුව සඳහා. ඒ තමයි ක්‍රියාත්මක සිත, අක්‍රියාත්මක සිතේ කියලා. ක්‍රියාත්මක සිත, අක්‍රියාත්මක සිත. මේක ඉගෙනීමේ පහසුව සඳහා යොදන යෙදිල්ල. ඉගෙන ගැනීමේ පහසුව සඳහා යොදා ගන්න උපකාරක විදියක්. ක්‍රියාත්මක සිත, අක්‍රියාත්මක සිත. මොකක්ද මේ වෙනස? උදී නැගිට්ටම හිත ක්‍රියාත්මක වෙනවා. උදී නැගිට්ටම හිත ක්‍රියාත්මක වෙනවා. ඇසෙන් ක්‍රියාත්මක වෙනවා හිත. කනෙන් ක්‍රියාත්මක වෙනවා හිත. නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හිතින්ම ක්‍රියාත්මක වෙනවා. බාහිර වශයෙන් පංචද්වාරයත් ඇතුළතින් මනෝද්වාරයත් හැටියට මේ දොරවල් හයෙම එක වෙලාවට එක දොරටුවක් හරහා මේක ක්‍රියාත්මක වෙනවා. රාත්‍රියේ නිදාගත්තම දැන් උදේ ක්‍රියාත්මක වෙච්ච හිත එක එක channel හරහා මේ ලෝකයට සම්බන්ධ වෙනවා. එක එක channel හරහා ලෝකයට සම්බන්ධ වෙනවා. ඇසෙන් සම්බන්ධ වෙලා මූලස්ථානයට එනවා. ඊට පස්සේ කනෙන් සම්බන්ධ වෙලා නැවත මූලස්ථානයට එනවා. නාසයෙන් සම්බන්ධ වෙලා නැවත මූලස්ථානයට එනවා. කනෙන් නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඇත්තක හිතේ. මේ එක වෙලාවකට ක්‍රියාත්මක වෙන්නේ ඔය දොරටු එකක් පමණයි. දැන් මේක ඉස්සෙල්ලාම තේරුම් ගත යුතුයි මෙන්න මේ දෙක. මොකද්ද මේ ක්‍රියාත්මක හිත? මොකද්ද අක්‍රියාත්මක හිත? දැන් උදේ ඉඳලා රැ වෙනකල්ම වැඩ කරපු ක්‍රියාත්මක වෙච්ච හිත රාත්‍රියට ඔන්න අපි හිතමු නිදාගත්තම සිහින පේනීමක් නවත්තලා ඔන්න හිත යම්කිසි තද ගැඹුරු නැවතීම් ස්වභාවයකටපත් වෙනවා. එතනදී හිතින් හිතන්නේ නැහැ. එතනදී මනෝද්වාරික සිත් වැඩ කරන්නේත් නැහැ. චක්කුද්වාරික සිත් වැඩ කරන්නේත් නැහැ. සෝත, ගාන, જીවහා, කාය එව්ව වැඩ කරන්නේත් නැහැ. ඒ ලයින් පහ වැහුවා. ඇතුළත මනෝද්වාර හිතත් වැහුවා. නවත්තලා දැන් හිත එක්තරා නැවතුම් තැනක තියෙනවා. මිනිස්සෙක් පෙට්ටියක් අරගෙන යනවා මැජික් පෙන්නන්නට. ඒ මැජික් පෙන්නන්නට ගිහිල්ලා නගරයේ යම්කිසි තැනක
පොඩි රෙදි කෑල්ලක් එහෙම නැත්නම් ඉටි රෙද්දක් මොකක් හරි එලාගෙන එයාගේ මේ මැජික් ටික ඔක්කොම පෙන්නලා කතා කරලා ශබ්ද දාලා කොහොම හරි එයා ඊට පස්සේ නැවත මේ මැජික් භාණ්ඩ ටික ඔක්කොම ටික පෙට්ටියට දාගෙන ඇවිල්ලා ගෙදර නවතිනවා. ඒ වගේ මේ ක්‍රියාත්මක වෙන හිත ඉන්ද්‍රිය ධර්ම 6ෙන්ම අර පංචේන්ද්‍රිය ධර්මයන්ගෙන් එලා ගන්නවා. පංචේන්ද්‍රිය ධර්මයන්ගෙන් ක්‍රියාත්මක වීම හරියට ඉතිරෙද්දී එහෙම නැත්නම් ඒ කාපොට් කෑලි හරි මොකේ හරි යම් කිසි දෙයක් එලා ගන්නවා. පෙට්ටියට දාගත්ත ටික හරියට මනෝද්වාරික වගේ. ගෙදර ඇවිල්ලා පද්ද නැතු වෙන්නකොට ඇතුළට ගිහිල්ලා මොකක්වත් මැජික් පෙන්වීමක් නැහැ. පැත්තකට දාලා නිස්සද්දව ඉන්නවා හරියට නිදාගත්තා. මේ ක්‍රියාත්මක වූ හිත රාත්‍රී නිින්දට යනවා. නිින්දට ගියයින් පස්සේ ඒ හිත ක්‍රියාත්මක වෙන්නේ නැතුව යම් කිසි තත්වයක පවතිනවා. ක්‍රියාත්මක නොවි යම් කිසි තත්වයකට පාත් වෙනවා හිත නැති වෙන්නේ. රෑ 10ට හරි 11ට හරි අපි මේ ක්‍රියාත්මක සිවි වූ හිතෙන් අයින් ක්‍රියාත්මක වෙලා පවතින හිතින් අයින් වෙලා මේක අර අභ්‍යන්තර ස්ථානෙට ගියන් පස්සේ ඒක ඒ විදිහට පවතිනවා මැරෙන්නේ නැහැ හිත. හිත මැරෙන්නේ නැතුව හිත නැති වෙන්නේ නැතුව යම් කිසි ශක්ති විශේෂයක් ආධාරයෙන් යම් කිසි බල විශේෂයක් ආධාරයෙන් යම් කිසි ආනුභාව විශේෂයක් ආධාරයෙන් ඔය මේ අක්‍රියාත්මක වෙලා තියෙන හිත හරියට මේ ඒකේ පහවදා උදේ නැගිටින්න ශක්තිය අල්ලගෙන ඉන්නවා. ඉතින් පහවදා උදේ නැගිටිනවා. නැගිටිනවා කියලා කියන්නේ මොකද්ද? අක්‍රියාත්මක වූ හිත. අක්‍රියාත්මකව පවතුනාව හිත නැවත ක්‍රියාත්මක වෙනවා කියන එකයි. දැන් මේ අක්‍රියාත්මක වූ හිත අක්‍රියාත්මකව ක්‍රියා කරන්නේ නැතුව පැවතුනා වූ හිතට ඒ මනෝ ගතියට ඒ මූල ගතියට තියෙන යම්කිසි නමක් කියනවා. ඒකත් අපි මේ වෙලාවේදී දැනගෙන තිබීම සුදුසුයි. ඒක තමයි මුල් හිත. හරියට කියනවා නම් යම්කිසි බීජ වර්ගයක තිබෙනවා බීජීය ශක්තිය. ඒක ඔහි පේන්න තියෙන එකක් නෙවෙයි. ඒක පැල කරාන් පස්සේ දළු ඇවිල්ලා අතු ඇවිල්ලා ගහක් හැදෙනවා. ඒ එක තිබිච්ච හින්දා තමයි එහෙම වෙන්නේ. පැලවීමේ ශක්තිය, විසිරීමේ ශක්තිය තිබිච්ච හින්දා එහෙම වෙන්නේ. ඒක නිසා මේකේ තියෙන අපි දැනුම් ගත යුතුයි ක්‍රියාත්මක වූ අවස්ථාව අක්‍රියාත්මක පවතින අවස්ථාව කියලා. දැන් මේ අහේතුක සිත් එහෙම වැඩ කරන්නේ අකුසල සිත් වැඩ කරන්නේ අනිත් ඔක්කොම සිත් වැඩ කරන්නේ අක්‍රියාත්මකව පවතින තැනක නෙවෙයි. මේවා ක්‍රියාත්මක සිත්. නිදාගෙන ඉඳද්දී පින් සිද්ධ වෙන්නේ නැහැ. නිදාගෙන ඉඳද්දී පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා පිනුත් නැති පවුත් නැති තැනක් තියෙනවා ඔය මූලයේ හිතේ. හැබැයි එතන තේරුම් ගන්නට හොඳ නැහැ. එහෙනම් පින් සිද්ධ වෙන්නේ නැත්තම් පව් සිද්ධ වෙන්නේ නැත්තම් ඒක හේතු නැති එකක් කියලා. එහෙම තේරුම් ගන්නටත් හොඳ නැහැ. අහේතුක සිත් කියන જાතිය නිදාගෙන ඉන්නකොට පහළ වෙන ඒවා නෙවෙයි. ඒවා ඇවිල්ලා හිත ක්‍රියාත්මක වෙන්න යන අවස්ථාවේ පහළ වෙන සිත්. ඔන්න ඔය ටික තේරුම් ගන්න. එතකොට මොකද්ද? ක්‍රියාත්මක වූ සිතක් තිබෙනවා, අක්‍රියාත්මකව පවතිනා වූ චිත්ත අවස්ථාවක් තිබෙනවා. ඒක නිසා ඒ අක්‍රියාත්මක පවතිනා වූ සිතට කියනවා මූල චිත්තය, රූට් එක, එහෙම නැත්නම් මූල චිත්තය හෙවත් භවාංග චිත්තය කියලා කියනවා. භවාංග චිත්තය. ඒක තමයි භවය හෙවත් ඒක අල්ලගෙන ඉන්න තැන. ඒ කියන්නේ හිත මැරෙන්න නොදී මිනිස්යාට පහෝදාට ඇහැරෙන්න අල්ලගෙන ඉන්නවා මේ ඒ
ඒ චිත්තයට කියනවා මූල චිත්තය භවාංග චිත්තය. දැන් අපි ඔය කොයි විදිහට තේරුම් අරගෙන දැන් හිතමු මේ තව ඩිංගක් ඉස්සරහට. දැන් අපේ සිත ක්‍රියාත්මක අවස්ථාව මේ කතා කරන්නේ. අපේ මේ ක්‍රියාත්මක වූ සිත ක්‍රියාත්මක වෙනවා කියවනේ දැන් 6කින් දොරටු 6කින් මනෝද්වාරයක් එක්ක. එතකොට මේ එක තැනක ක්‍රියාත්මක වෙනවා හිත. මොකද්ද? ඇහෙන් රූපයක් බලනවා. ඇහෙන් රූපයක් බලනවා යනු ඇහැ හරහා ඇහැ කියන මාධ්‍ය ඇහැ කියන මේ දොරටුව හරහා රූපය සම්බන්ධයෙන් සිත් පහළ වෙනවා. ඒකනේ වෙන්නේ. රූපේ සම්බන්ධයෙන් එක සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වුණාන් පස්සේ මොකක් හරි සිත් පහළ වුණාන් පස්සේ ඒක නැවත මූල චිත්ත ස්පර්ශ කරනවා. ඊට පස්සේ තමයි දෙවෙනි හිතක් පහළ වෙන්නේ. ඊළඟට ඒ විදිහට තමයි යන්නේ. අපි මේ ගණන් මෙමෙ පස්සේ බලමු. දැන් අපි හිතමු ඇහෙන් මොකක් හරි දෙයක් බලා ඉන්නකොට ඉන්නවා. ඒකෙන්ම යම්කිසි දෙයක් අහන්න හැරෙන්නේ නැහැ. පිටපාර යන්නේ. කෙලින්ම ගිහිල්ලා ඒ බලා හිත එහෙම නැත්නම් රූපයේ දර්ශනයේ දකින්නා වූ හිත නැවත මූලයේ ගිහිලා මූලෙන් ඕනේ ආපහු මේ සෝතද්්වාරය හරහා යම්කිසි දෙයක් සිද්ධ වෙන්නේ. ඒක වේගය නිසා අපිට තේරෙන්නේ නැහැ. හරියට කියනවා නම් මේක මේ ඔෆිස් එකට මේ රිපෝට් කරන්න වගේ. යම්කිසි ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ කටයුතු කාරණා වර්ග 6ක් තියෙනවා සිද්ධ කරන්න. එක කටයුත්තක් කරලා ඉවර වුණාට පස්සේ දෙවෙනි කටයුත්තට යන්න පෙර ආතුව පළවෙනි කටයුත්ත සම්පූර්ණයි කියලා හරි කරපු දේ ඉස්සර වෙලා ඔෆිස් එකට ඇවිල්ලා දැනුම් දීලා ලියලා යන්න ඕනේ දෙවෙනි වැඩේට. ඊට පස්සේ දෙවෙනි වැඩේට යනවා ගිහිල්ලා ඒ කටයුත්ත කරනවා ආපහු එන්න ඕනේ ඔෆිස් එකට ඇවිල්ලා ආපහු යන්න ඕනේ ඊළඟ වැඩේට. හැම වෙලෙම එක වැඩකට පස්සේ මධ්‍යස්ථානයට රිපෝට් කරන ගතිය වගේ මේකේ තිබෙනවා හැම අවස්ථාවකදීම මේ භවංගේවත් මූල චිත්තයේ ස්පර්ශ කරන ගතියක් තියෙනවා. මේක අපිට දැනටත් තියෙනවා. මේක වැඩේ මේක තේරෙන්නේ නැති කමයි අපිට. එහෙම වෙනවදයි කියලා. මෙහෙම කිව්වොත් එහෙම චින්තනයක් මතුවෙනවා. මෙහෙම කිව්වයින් පස්සේ එහෙම වෙන්න පුළුවන්ද වෙනවද එහෙමද කියලා චින්තනයක් ආරම්භ වෙනවා ඒ සම්බන්ධයෙන් හිතන්න. ක්‍රියාත්මක වෙන්නා වූ මේ දේ අපිට මේ වෙලාවේදී දැනෙන්නේ නැති මේ වෙලාවේදී අපිට වැටහෙන්නේ නැත්තේ ඒ තරමටම ඒ නාම ධර්ම සිව් නිසා. ඔය ටිකත් ඔය විදිහට තේරුම් ගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සේ අහන්න. දැන් අපි බලමු නම් මේක කියන්න හේතුව ওই කාරණා දෙක කියන්න හේතුව මේක කියාගෙන යනකොට ඔය කාරණා දෙකේ උදව්ව උපකාරය අත්‍යවශ්‍ය වෙන නිසා. දැන් අපි නැවත අහේතුක අකුසල විපාක සිත් වලට හැරෙනවා. මේ අකුසල අහේතුක අකුසල විපාක සිත් 7ක් තියෙනවනේ. දැන් මේවා මොනවද? මේවා අකුසල විපාක. මේවා පහළ වෙන්නේ අකුසලයක විපාක හැටියට. මේවා පහළ කරන සිත් මොනවද? දැන් අපි හිතමු දැන් මේවා පහළ වෙන්න මොකක් හරි කොහේ හරි තැනක ශක්ති හදලා දෙන්න ඉපෑ මේවා නිකන් එන්නේ නැහනේ. එතකොට මේවා හදන සිත් මොනවද? අපි ඉස්සර වෙලා කතා කළා ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් සිත් අකුසල සිත් 12ක් තියෙනවා කියලා. ඒ 12
එහෙම කතා කළා අයවා අකුසල සිත්. ඒවා නිකන් බීජ ශක්තිය තියෙන සිත්. බීජ ශක්තිය තියෙන අකුසල වශයෙන් තියෙන සිත්. ඒවා එතන ඇතුණාම දැන් ඒ වගේ ඒ හදාපු අකුසල ධර්මවල අකුසල ශක්ති කොතනින් හරි විපාක හැටියට පිට වෙන්න එපායි. ඒ පිට වෙනකොට පිට වෙන්නේ විපාකයක් හැටියට ආන්නේ ඒ අකුසල ධර්ම ඇතිවෙච්ච අකුසල් සිත් 12යි ශක්ති විපාක හැටියට සිත් බවට පැත්තලා පුපුරා යන නිසා විපාක දෙන්නේ මෙන්න මේ අහේතුක සිත් මේ වල තිබෙන මේ හතකින්. දැන් මෙහෙම එකක් තියෙනවා. සිත් කීයක් තියෙනවද මෙතන? උපේක්ෂා වේදනාව තිබෙන චක්කු විඥාන සිතක් තියෙනවා. උපේක්ඛා වේදනාව තියෙන චක්කු විඥාන සිතක්. උපේක්ෂා වේදනාව තිබෙන සෝත විඥාන සිතක් තිබෙනවා. ඒ වගේම උපේක්ෂා වේදනාව තිබෙන ගාහන විඥාන සිතක් තියෙනවා. જીවහා විඥාන සිතක් තිබෙනවා. දුක්ඛ වේදනාව තිබෙන කාය විඥාන සිතක් තිබෙනවා. ආයත් කියනවා උපේක්ෂා වේදනාව තියෙන සම්පටිච්ඡන නමින් හිතක් තියෙනවා. උපේක්ෂා වේදනාව තියෙන සම්පීර්ණ නමින් හිතක් තියෙනවා. ඔය හිත තමයි මේ අකුසල විපාක හේතු නැති මේ වගේ හේතු නැහැ. මේක අපි මේ විදිහට තේරුම් ගනිමු. තව ටිකක්. දැන් අර කිව්වනේ විපල්ලාසයේ මත අපිට යම් බය අපි හිතමු විපල්ලාසය කියන්නේ අපි සංඥාව විපල්ලාස තියෙනවනේ. අපිට භයංකර රූපයක් පේනවා. යක්ෂ රූපයක්. ඒ යක්ෂ රූපය භයංකර රූපය අපේ හිත ප්‍රිය කරන එකක් නෙවෙයි. ඒ දර්ශනය අප්‍රසන්න අර්ථ කටෝර ගුරුසු දර්ශනයක් ඇති වෙයි. ඒ දර්ශනය කොහොම හරි මේ අපේ හිතේ ඒ දර්ශනයේ තියෙන එළියේ තියෙන ඒ දර්ශනය අපේ මේ ඇහැට ස්පර්ශ වෙලා වැදිලා ඒ හරහා අපේ හිත පොඩ්ඩක් කැළඹීමකටපත් කරලා ඒ අරමුණ වෙනුවෙන් ඒ අරමුණ ගැන හිතවන අරමුණ ගන්න හිතක් අපේ හිතේ පහළ වෙනවා. දැන් එතකොට මේ ඒ භයංකර රූපය ඇති උනේ භයංකර රූපේ දැකීම අප්‍රසන්න රූපේ දැකීම ඇති උනේ රූපයේම අනුභවයක් නිසා නෙවෙයි. මේ භයංකර රූපයක් දැකීමේ හේතුව හදලා තිබුණේ හිතේ ඉස්සර වෙලයි. ඒ ඉස්සර වෙලා හදලා තිබිච්ච අකුසලයක අර 12න් එකක කොතන හරි ඒකේ විපාකයක් හැටියට තමයි මේ හිත අර භයංකර දේ දකින්නේ. නරක දෙයක් අහනවා. නරක කටෝර අප්‍රිය ජනක අපි හිතමු උලම කෑ ගහනවා. අලියෙක් එකපාරම කෑ ගහගෙන එනවා. අයි වගේම තමයි නිකම් මේ එකපාරම භයංකර ශබ්දයක් ඇහෙනවා. හිනාකුණු හඬක් ගහනවා. මේ ඔක්කොම ඇහෙනවා කියලා කියන්නේ චක්කු විඥාන පහළ වෙනවා. මේ චක්කු විඥාන සිත් කියන ඒවා හොඳ වශයෙන් ගන්නෙත් නෑ අරමුණ. මේවා නරක වශයෙන් ගන්නෙත් නෑ. සෝත විඥාන සිත හොඳ වශයෙන් ගන්නෙත් නෑ, නරක වශයෙන් ගන්නෙත් නෑ. මේ වගේ තියෙන්නේ උපේක්ෂා ගතියයි. උපේක්ෂා වේදනාවයි මේක තියෙන්නේ. ඒ වගේම අපේ කෑම කනකොට මොකක් හරි තිත්ත දෙයක් වදිනවා. මහා තිත්ත කොහොඹ වගේ දෙයක් වදිනවා අපේ දිවේ. ඔන්න පහළ වෙනවා හිතක්. අප්‍රසන්න ජීවහා විඥානයක් පහළ වෙනවා.
ඒකත් උපේක්ෂා සහගතයි. ඒ වගේම නාසයට දැනෙනවා අප්‍රසන්න දුර්ගන්ධයක්. ඒකත් උපේක්ෂා සහගතයි. කයට දැනෙනවා යම්කිසි කර්කස, කටෝර, දුක්ඛ සහගත මේ ස්පර්ශයක්. ඒක දුක්ඛ සහගතයි. මේ ඔක්කොම ටික ඇති වෙන්නේ කුමක් නිසාද? ඉස්සර වෙලා කරපු අකුසල චේතනාවක ලෝභය හරි ද්වේෂය හරි මෝහය හරි මිශ්‍ර වෙලා කරපු අකුසල 12න් එකක බලයක් නිසා මෙන්න මේ දේවල් මේ අපේ හිත ඇතුලේ හදනවා. අනිත් එක තමයි සම්පටිච්ඡන සිත, සම්තිරණ සිත කියලා මේ දෙකක් තිබෙනවා. මේ සම්පටිච්ඡන සිත, සම්තිරණ සිත. මේක අපි මේ විදිහට කේතියෙන් නමින් සඳහන් කරගත්ත කමන්නේ. හැබැයි ඩිංගක් විස්තර කරන්නම්. හැබැයි ඉස්සරහට තමයි මේක හොඳට තේරෙන්නේ. දැන් සම්පටිච්ඡන සිතේ කියලා කියන්නේ මේ ඔය විඥාන සිත් පහළ වුණාට පස්සේ අපි හිතමු මේ උපේක්ෂා සහගත අපි ඇහැ සම්බන්ධයෙන් ගමුකෝ. දැන් එක සිතක් පහළ වෙනවා චක්කු විඥානේ හැටියට. චක්කු විඥානේ හැටියට පහළ වුණාන් පස්සේ ඒක නිකන් මේ දර්ශන මාත්‍රයක් පමණයිනේ. නරක, අප්‍රසන්න, අප්‍රිය නරක දර්ශන මාත්‍රයක් පමණයි. ඒ දර්ශනේ වැදුනට පස්සේ අපේ හිත ඒ චක්කු විඥාණය දැකපු හඳුනාගත්ත චක්කු විඥාණය අල්ලාගත්ත ඒ රූපය නැවත තදින් ගන්න ගතියක් තියෙනවා. ඒක ලෝභ හිතක් නෙවෙයි. තදින් ගන්නවා කියලා කිව්වට ලෝභ හිතක් නෙවෙයි. ඒක නිකන් පිළිගන්න ගතියකට ආකාරයෙන් තමන්ගේ පැත්තට නම්ම ගන්න ආකාරයේ ගතියක් ඇති වෙනවා. ආන්නේ ඒ අරමුණ බාර ගන්න. අරමුණ තමන් වෙතට ඇද ගන්න. අරමුණ තමන්ගේ වෙතට නම්වා ගන්න විදිහේ චිත්ත ගතියක් ඇති වෙනවා. ඒකට නමක් තියලා තියෙනවා පිළිගන්නා වූ හිත කියලා. අරමුණ පිළිගන්න හිත. අරමුණ බාර ගන්න හිත කියලා. ඒක උපාදාන කතාවකුත් නෙවෙයි මෙතන කියන්නේ. දැන් අර සූත්‍රවල අපි අහලා තියෙනවානේ පිළිගන්නවා, බාර ගන්නවා, දැඩිය ගන්නවා. ඒ කතාවක් නෙවෙයි. මේක ඇවිල්ලා එක්තරා විදිහේ ක්‍රියාසිතක්. ඊළඟට ඒ දැකපු අරමුණේ බාරගත් අරමුණ හොඳ වශයෙන් හරි මේ කියන්නේ දැන් අකුසල විපාකනේ. අකුසල විපාකේ තියෙන්නේ නරක ගතියක්නේ. අපි හිතමු ජරා ගොඩක් ඇහැට වැදුනයි කියලා. ඒ ජරා ගොඩ කියන එක ඒ චක්කු විඥාණයට වැඩි බෑ. ඒව හොඳද නරකද කියලා එහෙම තීරණය කිරීමේ ශක්ති විශේෂයක් නැහැ. ඒක නිකන් දර්ශනය ගන්න එකක් විතරයි ඔය චක්කු විඥානේ තියෙන්නේ. ඒක නිසා තමයි ඔක මේ හොඳටත් නැති නරකටත් නැති උපේක්ෂා ස්වභාවයේ දාලා තියෙන්නේ ඒකයි. ඉතින් ඊට පස්සේ පටිච්චන සිත්තෙන් කරන්නේ අර මේ ඒ ඊළඟට පහළ වෙනවා සම්පටිච්චන සිත ඒක බාර ගන්න. ඊට පස්සේ ඒකෙ තිබෙන්නා වූ නරක ගතිය අප්‍රසන්න ගතියයි කියලා නිකන් විනිශ්චයකට තීරණයකට යන ගතියක් තියෙනවා. අන්නේ තීරණයට යන ශක්තිය තියෙන්නේ ඔය සම්තිරණ සිතේ. පරීක්ෂා කරන ගතිය තියෙන්නේ ඒකේ. හොඳ නරක වශයෙන් මේ පරීක්ෂා කරන තීරණයට යන ගතිය තියෙන්නේ ඔය සම්තිරණ සිතේ. ඔය සිත් හතම අකුසල විපාක හැටියට මේ නරක දේවල් සම්බන්ධයෙන් අප්‍රසන්න දේවල් සම්බන්ධයෙන් අප්‍රසන්න අරමුණු සම්බන්ධයෙන් වැඩ කරන ක්‍රියාත්මක වෙන හිත් ටිකක්. අවස්ථාවල් ටිකක්. මේවා අස්සේ ලෝභ නැහැ. මේවා ද්වේෂත් නෙවෙයි. මේවා ඇත්ත වශයෙන්ම මේ විපාක හැටියට එනවා ඇරෙන්න මේවට නෑ මේවාගේ අස්සේ නෑ ශක්ති මේ වෙනස් තැනක ගිහිල්ලා අකුසල
සිත් වගේ කුසල් සිත්වල වගේ වෙනත් තැන්වල ගිහි වගේ ඇති නැවත ඇති කිරීමේ ඇතිවීමේ හැකියාවක් එහෙම නැහැ මේ වගේ. හරියට මේ දැන් හැන්ද තියෙනවා. ඒ වගේම පීය තියෙනවා, හැන්ද තිබෙනවා, භාජන තිබෙනවා. මේවට මේ අරමුණු මේ නැත්තම් බෙදන කෑමවල රහ දැනගන්න ගතියක් හැකියාවක් නැහැ මේ හැන්දට. භාජනයේට පිඟානෙට කොච්චර ප්‍රණීත දේවල් බෙදාගෙන තිබුණත් ඛණ්ඩ උපකාර වෙනවා ඇරෙන්න කෑම කණ එක්කිනාට උපකාර වෙනවා ඇරෙන්න ඒ පිඟානෙට නෑ ශක්තියක් මේ රහ දැනගන්න. අන්න ඒ වගේ මේ අහේතුක සිත් වල අර හොඳ වශයෙන් නරක වශයෙන් මේ අකුසල අකුසල පැත්තට යන ගතියක් මේ වගේ නැහැ. ඊළඟට පොඩි යම්කිසි ක්‍රියාමාත්‍රයක් පමණක් මේ වගේ සිද්ධ කරනවා. ඒවා ඇති වෙන්නේ අකුසල වශයෙන්. 7යි. ඊළඟට අපි හැරෙමු කුසල සහගත මේ හැටියට කියන්නේ මොනවාදයි කියලා. ඒ තමයි අර වගේම උපේක්ෂා වේදනාවෙන් යුක්ත වෙච්ච චක්කු විඥානයක් තිබෙනවා. උපේක්ෂා වේදනාවෙන් යුක්ත වෙච්ච සෝත විඥානයක් තියෙනවා. ගහන විඥානයක්, જીවහා විඥානයක් තිබෙනවා. ඒ වගේම උපේක්ෂා සහගත જીවහා විඥානයක් තියෙනවා. ඊළඟට තියෙනවා සුඛ සහගත කාය විඥානයක් තියෙනවා. අර කාය විඥානයේ වෙනසක් වෙනවා. දුක්ඛ සහගතයකට දුක්ඛ අප්‍රසන්නයකට දුක්ඛ සහගත කාය විඥානය ඊළඟට සැප සහගතයකට කුසල් පැත්තට ගියයින් පස්සේ සැප වේදනාවක් වෙනවා සුඛ සහගත කාය විඥාන. ඒ වගේම තියෙනවා මේකේ වෙනසක් තියෙනවා. හොඳට මතක තියාගන්න එක හොඳයි. උපේක්ෂා සහගතයි සම්පටිච්ඡන සිත කුසල පැත්තේ සම්තිර්ණ සිත් දෙකක් තිබෙනවා. උපේක්ෂා සහගත සම්තිර්ණය, සෝමනස්ස සහගත සම්තිර්ණය කියලා සිත් දෙකක්. අර වෙනස තියෙන්නේ මෙන්න මෙතනයි. අර ඉස්සෙල්ලා කියපු ටිකම තමයි. මේ 8 තියෙන වෙනස සම්තිර්ණ සිත් දෙකක් තියෙනවා. අකුසල පැත්තේ තියෙන සම්තිර්ණ සිත් එකයි. සම්තිර්ණ සිත් දෙකක් තියෙනවා. මෙතන උපේක්ෂා සහගත සම්තිර්ණය, සෝමනස්ස සහගත සම්තිර්ණය කියලා මේ කුසල ගොඩේ සම්තිර්ණ වශයෙන් ගන්න සිත් දෙකක් තියෙනවා. හැබැයි සම්පටිච්ඡන එකයි තියෙන්නේ දෙගොඩේම. එතකොට අකුසල හරියේ කාය විඥානය දුක්ඛ සහගතයි. කුසල ගොඩේ කාය විඥානය සුඛ සහගතයි. ඒ වෙන තියෙනවා. ඒ අරලෙන් පස්සේ තියෙන්නේ සෝමනස්ස සහගත සම්තිර්ණ සිතයි. නැත්තම් අනිත් එක ඔක්කොම කාය විඥානය ඇරෙන්න ඔක්කොම සමානයි. ඉතින් මේ ওই විදිහට දැන් මේ අපි මේක තේරුම් ගන්න ඊළඟට ඒ තමයි ඇයි මේ අහේතුක කුසල විපාක 8 කියලා කියන්නේ. අහේතුක කුසල විපාක 8. දැන් කුසල් සිත් කතා කරන්නේ ඉස්සරහාදී. හැබැයි ඊට ඉස්සෙල්ලා පොඩි දෙයක් මෙතනදී කුසල සම්බන්ධයෙන් සිද්ධ කියලා යන්න සිද්ධ වෙනවා ඉස්සරහට. දැන් අපිට හොඳ අරමුණු දකින්න ලැබෙනවා. හොඳ අරමුණු, හොඳ දේවල් අහන්න ලැබෙනවා. හොඳ දේවල් ස්පර්ශ වශයෙන්, හොඳ දේවල් සුවඳ වශයෙන්, හොඳ දේවල් රස වශයෙන් ලැබෙනවා. මෙහෙම යනකොට මේ එන අරමුණු, මේ ගන්න අරමුණ හොඳ දේවල් හැටියට ඉදිරිපත් උනේ නිකන් නෙවෙයි. ඒ අරමුණ හොඳ දේවල් හැටියට ලබා දෙන්න හේතු වන ශක්තිය, බල විශේෂ, කර්ම හැටියට මීට ඉස්සර වෙලා කරලා තියෙන ස්ටෝර් එක තියෙනවා. ඒකේ විපාකයක් හැටියට තමයි මේක සිද්ධ වෙන්නේ.
සමහර වෙලාවට තියෙනවා මේ කුසල් වල තියෙනවා මෙන්න මෙහෙම විදියක්. කුසල් වල තියෙනවා මේ හොඳ පින්, ඒ වගේම බලවත් පින් සහ දුබල පහි පින් කියලා කුසල් සිත්වල. දැන් බලවත් වූ කුසලයක විපාක එනකොටයි, ඒ වගේම දුබල වූ කුසලයක විපාක එනකොටයි ටිකක් වෙනස් වෙනවා. අපි ඒකත් ඉස්සරහදී කතා කරමු. ඔය උපේක්ෂා සහගත වෙන්නයි සෝමනස්ස සහගත වෙන්නයි හේතුවත් ඒක එක කාරණයක් වෙනවා. ඊළඟට දැන් අපිට හොඳ දෙයක් අහන්න දකින්න ලැබෙන්නේ කුමක් නිසාද? කුසල විපාකයක කුසල කර්මයක විපාක හැටියටයි. ඒක නිසා මේක විපාකයි. හැබැයි මේ විපාක විඳින අවස්ථාවේදී එතන අර කුසලයේ කරනවා තැන වගේ අලෝභ අදෝස අමෝහ යෙදෙන්නේ නැති නිසා ඒක අහේතුකයි. හේතු නැති නිසා. මේ ඊළඟට අපිට හොඳ දෙයක් අහන්න ලැබෙනවා, ලස්සන දෙයක්. ඒ අහන්න ලැබෙන ඒ අරමුණ ළඟා කර දීමේ ගතිය, එහෙම නැත්නම් ළඟා කර දීමේ කුසල ශක්තිය තියෙන නිසා මෙතන අහේතුක විපාක හැටියට මේ සෝත විඥානෙ පහළ වෙනවා. දැන් එතකොට මෙන්න මෙතන අපි සිත් 15ක් කිව්වා. මේ සිත් 15 කියලා හැබැයි මම ඊට ඉස්සරහට යන්න ඉස්සර වෙලා පොඩි විරාමයක් තියලා ඒ විරාමයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මහත්මයෙන් මේ කියලා දීපු ටික කොහොමද තේරුම් ගත්තේ, මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද දැනගන්න, පැහැදිලි කරගන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අහේතුක සිත් දැන ගැනීම තරමක් අමාරුයි. හේතුව මේවා මේ ආධාරක සිත් වශයෙන් සමහරලාට වැඩ කරන්නේ. මේවට නංගම් ගොඩක් තියෙනවා. එක සිත් නිකන් ඒක තැන් වල කීප ආකාරයකට පහළ වෙනවා. ඒවා ගොඩාක් කියන්නේ නැතුව නිකන් සාමාන්‍යයෙන් සරලව මේ ටික දැන ගැනීම හොඳයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගොඩාක් ඉස්සරහට යන්නේ නැතුව මේ තැනදී විස්තර කරගන්න, විග්‍රහ කරගන්න, දැනගන්න ඕනේ ටික අපි තේරුම් ගත්තන් පස්සේ හරි. හැබැයි මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකත් කියන්න ඕනේ. දැන් අපි ගියක් හදන්නට ගියාම ප්‍රධාන වශයෙන් ගන්නවා වැලි, ගල්, ගඩොල්, සිමෙන්ති, ලේ දඬු. මේවා ගන්නවනේ. මේවා තමයි ගියක් හදන්නේ. දැන් අපි කියන්නේ ඔහොමයි. වැලි, ගල්, සිමෙන්ති, ගඩොල් ඔය වගේ දේවල්. හැබැයි මේ එහෙම වුණාට මේ ලනු කෑලි, ලනු, ඇන්න ඒ වගේම තවත් තිබෙනවා නම් ඔය ඒවා ගහන්න, හයි කරන්න අවශ්‍ය කරන අවියාවුද, ඒ වගේ දේවල් සමහරට තියෙන පොඩි ලීට් නොවන, ගඩොලුත් නොවන, ඒ වගේම වැලිත් නොවන දේවල් තියෙනවා. ඒවත් එක්කාසුණන් පස්සේ තමයි ගේ හොඳට සෙට් වෙන්නේ. ඒ වගේ මේ අහේතුක සිත් තියෙනවානේ. සමහර අවස්ථාවලදී සිත ක්‍රියාත්මක කරන්න නම් මෙන්න මේ වගේ ආධාරක සිතුත් අවශ්‍යයි. එහෙම එකක් තියෙනවා. මේකත් හිතේ තියාගෙන අපේ පින්තුන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ අහන්න. අපි ඒ ටිකත් හොඳට තේරුම් අරගෙන ඉස්සරහා කියවෙන්නා වූ මේ ක්‍රියාසිත තුන පිළිබඳව තේරුම් ගන්නට අපි හැරෙමු. මේ ටික සම්බන්ධයෙන් මොන හරි අහන්න තියෙනවා නම් අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් හැටියට මේක ඉදිරිපත් කරනවා. හුඟක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් හැටියට තමයි මේක ඉදිරිපත් කරන්නේ. මමත් ඒ අහපු විදිහටම දැන් මේකේදී අහේතුක සිත්වල කාය මේ චක්කු ප්‍රසාදයේ ඇහි ඉපදෙන හිත හැටියට මේ පළවෙනි සිතත්, දෙවෙනි හිත ඒ වගේ ඒ තැන්වල ඉපදෙන හිත හැටියට දෙවිත අන්තිමට පස්වෙනි හිත කාය ප්‍රසාදයේ ඉපදෙන හිත හැටියට.
එතකොට මේ හිත ඇහි ඉපදෙන හිත කියපුවාම මේ හිත ඇහි ඉපදෙනවා නම් ඒ ඇඟේ කායේ ඉපදෙනවා නම් එතකොට හිත මේ ඇඟ සම්පූර්ණ ඇඟේම හිත අට ගන්නවා නේද කියන එක එහෙම ප්‍රශ්නයක් ඇහුවා. එතකොට ස්වාමීන් වහන්සේ කොහොම කොයි වගේ උත්තරයක්ද අපි ඒක කොහොමද දෙන්නේ ඒකට පිළිතුරක් හැටියට තේරුම් ගන්න. මේ අපි මේ වැඩ කරනකොට තියෙනවා තැනේ හැටියට හම්බ වෙනවා නමක්. සමහර වෙලාවට මහත්ය ක්‍රියාවේ හැටියට හම්බ වෙනවා නමක්. දැන් ඒක ලෝකයේ තියෙන ස්වභාවයක්. ඒක නිසා මේ ලෝකයේ තිබෙන මතිමතාන්තර වලට අනුකූලව ලෝකයේ තිබෙන සංකල්ප මත වැඩ කරන්නා වූ මනුෂ්‍ය සිතට ධර්මය ඇතුළු කිරීමේදී ඔය කරුණු දෙක භාවිතානවා. ඒ කරුණු දෙකක් නෙවෙයි කිව්වද එකක් තමයි දැන් අපි මේ යම්කිසි දෙයක් ගත්තයින් පස්සේ ඒ දේ ලක්ෂණයක් තිබෙනවා. යම්කිසි ලක්ෂණයක් පාටක් තිබෙනවා. සමහර දේවල් අපි පාටි හැටියට සමහර දේවල් තිබෙනවා මහත්තයා මේ ඒවා ගැන කියනකොට ඒකේ තිබෙනා වූ ප්‍රයෝජනේ ක්‍රියාවේ හැටියට කතා කරනවා. සමහරලාට කියනවා ඒ දේ තියලා තියෙන තැනේ හැටියට. එතකොට දැන් මෙතන දැන් මේක තේරුම් ගන්නකොට අපි හිතමු දැන් හෝටලයක් තිබෙනවා. ඒ හෝටලේ වැඩ කරනවා ඉස්සරහාම තැන. ඒ කියන්නේ ඉස්සරහාම තැන ඉන්නේ කවුද පිළිගන්නා නිලධාරියා. ඒ කියන්නේ රිසෙප්ෂනිස්ට්. එයා පිළිගන්නා නිලධාරියා කියලා එයාට කියන්නේ තැනේ හැටියටයි එතන ඉන්න තැනේ එයා කරන වැඩ කරන තැනේ හැටියටයි එයාට කියලා තියෙන්නේ. එතකොට මේ දැන් සමහර දෙනා මිනිස්සු ආවන් පස්සේ ඒ මිනිස්සු උදව් උපකාර කරන එක්කෙනා ඉන්නවනේ. ඒ උදව් උපකාර කරන එක්කෙනාට නම තියලා තියෙන්නේ තැනේ හැටියට නෙවෙයි එයා කරන ක්‍රියා වේටර් හැටියට. කිචන් එකේ කෙනාට තියෙන්නේ කිචන් එකේ වැඩ කරන හැටියට. ඒකට දැන් පාරේ යන එක්කෙනාට මගියා කියනවා. පාරේ යන හින්දා. ඒ වගේම ඒ කරන ක්‍රියාවේ හැටියට විදිහට වඩුව කියලා කියන්නේ වඩු කර්මාන්තේ කරන හින්දායි. ඒ වගේම තැනේ හැටියට බැලුවාන් පස්සේ මුරකාරයා කියලා කියන්නේ යම්කිසි අපි හිතමු එයා මුර කරනවා. එහෙම නැත්නම් මුර දැන් දොරටුව ගාව ඉන්න එක්කෙනාට නම් දෙකක් වෙනවා. ඒ මුර කරන හින්දා ක්‍රියාව හින්දා මුරකාරයා කියනවා මුර කරන නිසා එයා ඉන්න තැන හින්දා කියනවා දොරටුපාලයි කියලා. එතකොට මේක ලෝකේ ස්වභාවයක්. දැන් මේ හිත පහළ වෙනකොට මෙතන මේ ඇහි පහළ වෙනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඇහි හිත පහළ වෙන්නේ නැහැ. ඒ රූපය සම්බන්ධයෙන් පවතින හිත ඇති වෙන හිත ඇහැ කියන රූපකයක් කරා ආධාරයෙන් ඇති වෙන නිසා තමයි මේ ඒකට කියන්නේ ඇහි පහළ වෙනවා කියලා. ඇහි එහෙම සිත් පහළ වෙන්නේ ඇහි ආධාරයෙන් සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම හිතන්න බලන්න දැන් චක්කු ద్వාරය කියලා කියනවනේ. චක්කු ద్వාරය කියලා කියනකොට දොරටුව කියන එකේ තේරුම දොරටුවක තිබෙන්නේ ඇයින් එළියට යනවා එළියෙන් ඇතුළට එනවා. ඒකනේ තියෙන දොරටුවෙන්. එතකොට මේක දෙවිදිහකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි බාහිර රූපය හිත ඇතුළට එනවා හිත ගිහිල්ලා බාහිර රූපයට යනවා. ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ හිත කියන එක රූපයට යන්නේ හිත කියන එක රූපය ස්පර්ශ කරන්ට යන්නේ චක්කු ඇසහරහා බාහිර රූපය හිතේ වදින්නේ ඇසහරහා. ඒක නිසා තමයි දුර කියලා කියන්නේ. ඊළඟට දැන් මේ ඇසේ ඇත්ත වශයෙන්ම සිත් පහළ වෙන එකක් නැහැ. ඇස ආධාර කරගෙන ඕක සූත්‍රයක ස්පර්ශය ලබාගෙන සූත්‍රයක පිහිට ලබාගෙන මේක තේරුම් ගන්නට ගියොත් එහෙම මෙහෙමයි කියවෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච පටිච්ච කියලා. ඇස නිසා රූපේ නිසා චක්කු විඥානය පහළ වෙනවායි කියලා. එතකොට තේරෙනවනේ එතනදම අපි අර කතා ව්‍යවහාරයට භාෂාවට ලේසියට කිව්වට
ඇහි හිත් පහළ වෙන්නේ නැහැ, කනේ හිත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම නාසයේ සිත් පහළ වෙන්නේ නැහැ. නාසය නිසා, කන නිසා, ඇස නිසා, ඒ වගේම කය නිසා. ඒ විදිහටයි ඒකේ තියෙන්නේ. එතකොට මේ ඒක පැහැදිලිද? තව මොකක්ද ඒකේ කියලා තවත් ඇහුවා නේද? එතකොට ස්වාමීන් වහන්සේ කාය මේ චක්කු විඥානය හිත කොහෙද ඇති වෙන්නේ? චක්කු විඥාන සිත මහත්ය ඇති වෙන්නේ අස ආධාර කරගෙන යම්කිසි රූපය සම්බන්ධයෙන් රූපේවත් වර්ණය කියන දේ සම්බන්ධයෙන් ඇස ආධාර කරගෙන ඇස කියන දොරටුව හරහා ඒ රූපය සම්බන්ධයෙන් හිතවිල්ල පහළ වෙන නිසා ඒ ආධාර කරගත්ත තැන නම දාලා කියනවා චක්කු විඥානය කියලා. ඊට වඩා දෙයක් නැහැ. සාන්නාන්ත අවසරයි මට දැන් මේක මේ විදිහට තේරුම් ගත්තොත් හරි සාන්නාන්ත දැන් ඇහැට රූපයක් ලැබුණාම චක්කු ඇහැ හරහා යාමෙන් අර මූල සිත පරිවර්තන වෙනවා චක්කු විඥානයට කියලා තේරුම් ගත්තොත් හරි සාන්නාන්ත දැන් ඇහැ රූපයක් ලැබෙන්නේ මූල සිතේ දැන් මට තේරුම් විදිහට සාන්නාන්ත එහෙමනම් අපිට හිතන්න පුළුවන්ද ඇහැට රූපයක් වැටුනහම එතන චක්කු විඥානයක් ඇති වෙනවා කියලා කියන්නේ ඇහි ඇති චක්කු විඥානයක් නෙවෙයි ඒක මූලසිත චක්කු විඥානයකට පරිවර්තන වෙනවා කියලා හිතන්න පුළුවන් සාන්නාස්. එහෙම හිතන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන්. ඒක එහෙම එකක් තියෙනවා. ඒක මේ ඒකේ මෙහෙම කියන්න පුළුවන් දැන් මම පොඩි පරිස්සම් වීම සඳහා සියලු දෙනාගේම පරිස්සම් වීම සඳහා ඒ වගේම සියලු දෙනාම තම චින්තනය සඳහා මේ විදිහට කියන්න පුළුවන්. දැන් පරිවර්තනය වෙනවා කියන එක වචනේ පාවිච්චි කිරීමේදී එක සහනයක් තිබෙනවා පරිස්සම් වෙන්න මේ විදිහට. එක දෙයක් අනිත් දෙයක් බවට පෙරලීම පරිවර්තනය වෙනවා කියනවා. යම් කිසි දෙයක් තිබෙනවා ඒ දේ අනිත් දෙයක් බවට පෙරලීම වෙනත් දෙයක් හැටියට ඉදිරිපත් වීමට කියනවා පරිවර්තනය කියලා. හැබැයි මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ මූල චිත්තය චක්කු විඥාන සිත හැටියට පෙරලෙන්නේ නැහැ. තේරුම් ගැනීමේ පහසුව සඳහා පාවිච්චි කළාට වෙන්නේ මොකද්ද? මූල සිත කියන එක නැවතිලා චක්කු විඥාන සිත කියන එක පස්සේ පහළ වෙනවා. හැබැයි ඉස්සෙල්ලා සිත තිබිච්ච සිත නෙවෙයි පස්සේ ඇවිදිච්ච චක්කු විඥානය. ඉස්සෙල්ලා සිත වෙනයි පස්සේ සිත වෙනයි. තේරුම් ගැනීම සඳහා අපිට කියන්න පුළුවන් අර සිත මේකද පරිවර්තන වුණායි කියලා. මේ හැබැයි ඒක අවස්ථා දෙකක්. අන්න ඒකත් හොඳ කල්පනාවෙන් තේරුම් ගන්න සිහි තියාගන්න එක හොඳයි. මූල සිත හේවත් භවංග සිත වෙන එකක්. ඒකේ අරමුණක් වෙන එකක්. ඒකේ ක්‍රියාකාරීත්වයක් වෙන එකක්. ඊළඟට චක්කු විඥානය කියන්නේ වෙන එකක්. චක්කු විඥානයේ කරන ක්‍රියාකාරීත්වය වෙන එකක්. අනේ විදිහට පරිස්සමෙන් මේ පාරහරණය කරන්න තේරුම් ගැනීම සඳහා මේ අර පරිවර්තනය වෙනවා කියන එක පෙරලි යනවා කියන එක පාවිච්චි කරාට කමක් නැහැ. වචන සීමාන්‍යතාවනේ මේ ගැඹුරේ ඕක නිදලා තියෙන්නේ. තේ හදන්ටයි හැඳි හොදි හැඳි ගන්නටයි බෙහෙත් බොණ්ඩයි ඔක්කොටම එක හැඳිනේ තියෙන්නේ. අවසර ප්‍රශ්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ මේක මේ අහන්නේ මේ මුගක් මේ රේණුකාය චන්ද්‍ර මහඳුරාන්ගේ අභිධර්ම මාර්ගයේ පොත් හුඟක් දෙනෙක් මේ කියවන හින්දා ඒකෙම මේ අකුසල මේ විපාක සිත්වල යටතේ කියලා තියෙන මේ පරිච්ඡේදය චක්කු විඥාන යන්නේ තේරුම ඇසෙහි උපදිනා සිත යනුයි. එයින් එහෙම තමයි එතන අස් දක්වලා තියෙන්නේ. මේක හුඟක් අය පටල ගන්න නැතුව ඉන්න ස්වාමීන් වහන්සේ මොකක් හරි ඒකට පිළියමක් කරනවා හොඳ තේරුම් ගන්න. ඒක එහෙම එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරලා තියෙන වචන ඒ භාෂාව ඇත්ත වශයෙන්ම මේ මනෝද්වාරයට සාපේක්ෂවයි. ඒ කියලා තියෙන්නේ. හැබැයි ඇස ආධාර වෙනවා.
ඇසේ උපදිනවා සිත් කියලා කියන්නේ ඇස ආධාර කරගෙන කරනවා කියන පහළ වෙනවා කියන එකයි. ඒක සාපේක්ෂව කියලා කියන්නේ මේකයි. දැන් අපි මේ ඇසයි කනයි නාසයයි දිවයි ශරීරය පැත්තකින් තියමු. හිත ගමුකෝ බලන්න. හිත ගත්තයින් පස්සේ මේක තරමක් බරපතලයි මෙතන. නමුත් මම මේ මතක් කරන්න මේ පින්තුන් අර රේල්කාණ සානාසයේ පොත් කියන නිසා ඒව හරි සරලයි හොඳයි. මේ අපේ හිත මනෝද්වාරික සිත් පහළ වෙනකොට මනෝද්වාරික සිත් පහළ වෙන තැන තිබෙන්නේ මේ මනෝද්වාරයේ සිත් පහළ වෙන්නම අවශ්‍ය කරන සුදුසු වස්තු රූපයක් තියෙනවා. එතකොට ඒ වස්තු රූපේ එහෙම නැත්නම් හෘදේ වස්තු රූපය ආධාර කරගෙන ඒ කිත්වේ ඒ ආශ්‍රයෙන් තමයි හෘදේ වස්තු රූපයෙන් තමයි අර සිත් මතුවලා පැන නගින්නේ. එතකොට අපි කියනවා ඒවා මේ හෘදේ වස්තු රූපය ආශ්‍රිත එහෙම නැත්නම් හදවතේ පහළ වෙන සිත් කියලා. එහෙම ගත්තයින් පස්සේ එතන ඒ තැන දාලා ඒ මනෝද්වාරික සිත් පහළ වෙන්නේ වස්තු රූපය ආශ්‍රය කියලා වස්තු රූපය කියලා කියපු ගමම චක්කු විඥානය පහළ වෙන්නේ කොහෙද කියලා කියන්න සිද්ධ වෙනවා. එතකොට ඒකට සාපේක්ෂව කියනවා වස්තු මේ චක්කු විඥානය පහළ වෙන්නේ ඇසේ කියලා. ඇත්ත වශයෙන්ම ඇසේ නෙවෙයි පහළ වෙන්නේ. චක්කු විඥානය කියන එක නාම ධර්මයක්. මේ චක්කු විඥානය කියන එක පහළ වෙන්නේ ඇස ආධාර කරගෙන ඇස පිහිට කරගෙන මේ ඇස කියන එක තව ඩිංගක් කිව්වොත් එහෙම ඇස කියන එක ඇවිල්ලා රූපයක්. ඇස කියන එක රූප ස්වභාවයක්. අපේ ඇහි තිබෙන යම්කිසි කර්ම ශක්ති බල විශේෂයකින් පහළ වෙච්ච තාමත්ම සියුම් වූ තැනක තියෙනවා උපධාතු භාවයක් වස්තුව හැටි. ඒක චක්කු වස්තුව ප්‍රසාදේ. ඉතින් මේ ප්‍රසාදයේ ස්පර්ශ වන්නා වූ මේ ප්‍රසාදයෙන් ගන්නා ප්‍රසාදයේ ස්පර්ශ වන්නා වූ රූප එහෙම නැත්නම් වර්ණ රූපයක් තමයි චක්කු විඥානය කියන එකෙන් හඳුනාගන්නේ. එතකොට මේ චක්කු විඥානය කියන එක රූපයක් නෙවෙයි. මේ ඇස කියන එක ඇවිල්ලා රූපයක්. එතකොට මේ ඇස මේ චක්කු විඥානය කියන එකට රූපය දැකීමට මේ ඇස කියන එක ප්‍රසාදය කියන එක උපකාර වෙනවා ඇරෙන්න ඒකේ නෑ රූප නිස්පාදනය කියන ශක්ති විශේෂය. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ පහසුව සඳහා ඒ ස්වාමින් වහන්සේ මේ සාමාන්‍ය මේ අභිධර්මයේ කියලා කියන මේ මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙකුට මේක හැඳින්වීම සඳහා යොදාගත්ත භාෂාව. ඒක එහෙම කියන්න පුළුවන්. දැන් අපි දැන් මේ අර තියෙන බුදුරජාණන් වහන්සේත් එහෙම කියනනේ දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංඤමෙස්සන්ති මොක්ඛන්ති බාහිර බන්ධනං කියලා කියනවා. එහෙම කිව්වන් පස්සේ මේ මොකද්ද? දූරංගමං දුර ගමන් කරනවා ඒකචරං තනියෙන් ඉන්නවා හැසිරෙනවා අසරීරං ශරීරයක් නැහැ ගුහාසයන් ගුහාවක ඉන්නවා. ඉතින් මේවා සාමාන්‍ය ලෝකයාට මේ නොපෙනෙන නොදැනෙන නොවැටහෙන හිත ප්‍රකාශ කිරීම සඳහා එකේ ගුණ ස්වභාවයක් ඉදිරිපත් කිරීම වශයෙන් කියපු දෙන්නේ. ඉතින් ගුහාසයන් කියලා කියන්නේ මේ ගුහාවක් කියන්නේ ගුහායක වාසය කරනවා කියන එක. එතකොට මේ ඒ හිතේ තිබෙන යම්කිසි ස්වභාවගතියක් නේ ඉන්න තන ආධාර කරගෙන කියන්නේ සාමාන්‍ය ලෝකයාට ඔය ටිකෙන් කිව්වන් පස්සේ තේරෙනවානේ. අන්න ඒ විදිහේ තමයි ඔය රිල්කාණ ස්වාමීන් වහන්සේ මේ කියවන්නාට සාමාන්‍ය දැනුමක් හරි ගන්න පුළුවන් භාෂා විලාසයක් කොයි විදිහට හසුරුවලා තියෙන්නේ. ඒකේ ඒ තරම් වරදක් නැහැ. හොඳයි. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. චන්ද්‍රපේස් මහත්මිය අහන්න. මේ ඔය ඕකටම සායනාත ඔකටම උදාහරණයක් වශයෙන් මම වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවා කෝටු දෙකක් ඇතුල් වෙනකොට ගින්නක් හැදෙනවා. ඒ කියන්නේ කෝටු දෙක කියන්නේ රූප දෙකක්. ඒ කියන්නේ බාහිර රූපයයි
අභ්‍යන්තර රූපයයි ඇහැ ඔය දෙක ගැටෙනකොට කොහේවත් නැතුව තිබුණ ගින්දරක් නිකන් ස්පාක් එකක් පිට වෙනවා. අන්න ඒ වගේ තමයි බාහිර රූපයයි අභ්‍යන්තර රූපයයි එකතු වෙලා ස්පාක් එකක් වැටෙනවා වගේ චක්කු විඥානය කියන නම දාලා චක්කු විඥානය හැදෙනවා. ඒක අර ඉස්සර තියපු රූපෙත් ඉස්සර තියපු චිත්තයක් නෙමෙයි. ඒක ඒ වෙලාවේ ඒ හේතු දෙක නිසා හැදුන විඥානයක් කියලා මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මට තව ප්‍රශ්නයක් එනවා මම ඒක පස්සෙත් එන්නම් අනිත් මහත්තුන්ට ඉතිලා. හොඳයි තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් අපි හිතුවොත් දැන් අපි දැන් බීමත් කමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට කවුරු හරි හොඳ සැර බීම බෝතලයක් දෙනවා. ඒක දැක්කහම එයාට සාමාන්‍ය සතුටක් වගේ දෙයක් ඇති වෙනවා. ඒක එයා ප්‍රිය කරන දෙයක්. එතකොට ඒක කුසල විපාක වශයෙන් ඇති වෙන සිත් වලටද අයිති වෙන ස්වාමීන් වහන්සේ? ඒ වගේ දෙයක් ඇත්ත වශයෙන්ම මෙහෙමයි තියෙන්නේ. ඒක ඇවිල්ලා අකුසල විපාකයක් දෙයක් අකුසල විපාක සිතක් පහළ වෙනවා. ඊට පස්සේ පහළ වෙන දේවල් සංඥා විපල්ලාසය නිසා එයාට මේ ඇති වෙන්නේ ප්‍රසාදනීය සිත් පරම්පරාව. ඒ කියන්නේ දැන් එක සිතකින් නවතින්නේ නැහනේ. දැන් එයාට තියෙන සංඥා විපල්ලාසයක් තියෙනවා. සංඥා විපල්ලාසයක්. දැන් ලෝකයේ ඉන්න මිනිස්සු සමහර කෙනෙකුට හොඳ නැති දේ සමහර කෙනෙකුට හොඳයි. මිනිස්යාට අප්‍රිය වූ දේ තිරිසන් සතාට හොඳයි. ආරම්භණයක් වශයෙන් ගත්තයින් පස්සේ ඕලාරික කරකස රළු දේ ඊළඟට ඔය මේ මත්ද්‍රව්‍ය වගේ දේවල් සහ වෙනත් ಜಾති දේවල් ඒවා ඇවිල්ලා අප්‍රසන්නයි අකුසල විපාකයි. හැබැයි අකුසල විපාක චක්කු විඥානයක් පහළ වුණාට එයාට ඊට පස්සේ ප්‍රිය කරන සංඥාව ඒක ප්‍රිය කරන විපල්ලාස හිතක් සංඥාවක් එයා පහළ කරගෙන තියෙන නිසා එයාට ඊට පස්සේ පහළ වෙන දෙක මේ සතුටින් යුක්ත වෙච්ච ජවන් සිත් තමයි පහළ වෙන්නේ. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. හැබැයි තවත් එකක් තියෙනවා මේ වගේ තියෙන මෙන්න මෙහෙම එකක්. එක දොරකට එහෙම නැත්නම් එක දොරකට එක හොඳ වෙන දේ අනිත් දොරට නරක වෙනවා. එහෙමත් මේ අරමුණේ තිබෙනා ස්වභාවය හැටියට වෙනස් වී යන දැන් හොඳ මට සිරුට දෙයක් තියෙනවා. ඒ මට සිරුට යහපත් ඒ වගේම හොඳ සෞම්‍ය ස්පර්ශය හොඳයි. ඒ සෞම්‍ය ස්පර්ශය හොඳ වුණාට ඒකේ තිබෙනා වූ යම්කිසි අප්‍රසන්න ගඳක් නිසා නාසයට අප්‍රියයි. ඒ වගේම සමහර දේවල් තිබෙනවා සමහර දේවල් ඇහැට හොඳයි. දර්ශනීයයි. කාය ප්‍රසාදයට හොඳ නැහැ. අප්‍රසන්නයි. ඔය වගේ වෙනස් ಜಾති මේ අරමුණෙන් අරමුණට වෙනස් වෙන හැටි තියෙනවා. අර කියපු කාරණේ තියෙන්නේ අත්ත වශයෙන්ම එක හොඳ නැති දෙයක්. අකුසල විපාක දෙයක්. ඒක එයා ගත්ත සංඥා විපල්ලාසය නිසා තමයි පස්සේ ප්‍රියජනක සිත් පහළ වෙන්නේ. හැබැයි චක්කු විඥානය කියන එක ඇවිල්ලා උපේක්ෂා අකුසල අහේතුක අකුසල විපාක චක්කු විඥානයක් යාට පහළ වෙනවා. බොහොම පිං. එතකොට අපි පිපිච්ච මලක් දැකීමත් පරවෙච්ච මලක් දැකීමත් ගත්තොත් අපි කොහොමද ස්වාමීන් වහන්සේ එතකොට අපි ඒක පොඩ්ඩක් තේරුම් ගන්න කොහොමද? අපි පිපිච්ච මල දකින්නකොට අපි හිතනවා ඒක හොඳ දර්ශනයක් කියලා. ඒ වගේම ඒ මලම පරවෙච්ච අවස්ථාව දකින්නකොට අපිට ඒක හිතනවා ඒ තරම්ම සුබක් නෙවෙයි කියලා. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ විස්තර කරගන්නේ? ඒකේ තියෙනෙත් මහත්ය පිපිච්ච මල ප්‍රසන්න මල කුසල විපාකයි. ඒ වගේම තමයි අප්‍රසන්න මල අකුසල විපාකයි.
එකම වස්තුව අවස්ථා දෙකකදී හදන්නේ කුසල විපාකයක් එකක් අනිත් එක තමයි අකුසල විපාකය. ඒ දෙකේම තියෙන්නේ උපේක්ෂා සහගත ස්වභාවය. වේදනාව වශයෙන් උපේක්ෂා සහගතයි. ඒක ඉදිරිපත් වීම ඇවිල්ලා අකුසල ස්වභාවය. සහ කුසල ස්වභාවය. බොහොම පිං මම දැන් තවත් කටියට එක පේන පුළුවන් සර්. ස්වාමීන් වහන්සේ ඒ මල ගැන කියනකොට දැන් පෙර කරන ලද කර්මයක විපාක වශයෙන් ඒ පිපිච්ච ලස්සන මල දකින්නවා. එතකොට ඊළඟට එයා ඒක දැන් එතෙන්දි කර්ම හැදෙන්නේ නැහනේ. ඒක විපාකයක් නේ. විපාක සිතකින් කර්ම නැහනේ. ඒ වෙලාවෙදී ඒක ලෝභ සිතින් අරගත්තොත් එයාට එතනින් එහාට එයා ප්‍රපංච කරන්නේ ලෝභ සිත් ඇති වෙනව නේද? ඒ වගේම එයා ඒ වෙලාවට මේ මල මේක බුදුහාමුදුරන්ට පූජා කරන්න හොඳයි කියලා ඒ විදිහට සිතක් ඇති කරගත්තොත් එතනදී එයාට කුසල් සිත් ඇති වෙනවා. ඒ වගේම අර මද්ද්‍රව්‍ය ගැන කියනකොට කෙනෙක් ගෙනල්ලා දෙනවා මට මද්ද්‍රව්‍ය. මම බොන කෙනෙක් කියමුකෝ මම බොන්නේ නැහැ. එතකොට මට ඒක දකින්නකොටම සතුටක් ඇති වෙනවා. නමුත් ඒ එක්කම මට හිතක් ඇති වෙනවා නම් මේක වැරදි. ලෝකේ පිළිගත් දෙයක් තියෙනවානේ. අපි ethics and morals කියලා කියනවානේ. හොඳ නරක කියලා. මේක නරක වැඩක්. මේක මම පාවිච්චි කරන්නේ නැහැ කියලා කියනකොට එතනින් එහාට මොන විදිහට දෙයක් ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ. එයා බිව්වොත් නම් එයාට අකුසල් සිත් ඇති වෙනවා කියන එක පිළිගන්න පුළුවන්. අතනදී එයා ඒක තේරුම් ගන්නවා මේක මම පාවිච්චි කරපු එක ඇත්තයි නමුත් සතුටෙන් පිළිගත්තා නමුත් අයින් කරා. ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒක හොඳයි හොඳ තැනක්. එහෙම වෙනවා. දැන් මේ ඕකේ චක්කු විඥාන සිත දෙකක් තියෙනවා මෙතන. එකක් අකුසල විපාක චක්කු විඥාන සිත, එකක් කුසල විපාක චක්කු විඥාන සිත. මේ කුසල විපාක චක්කු විඥාන සිතට එන ඒවා ප්‍රසන්නයි. ඊට පස්සේ එතනින් එහාට යන ඒවා කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කුසල් වෙනවා නම් එයා අයින් කරනවා නම් යම් කිසි දෙයකින් හොඳ නෑ එපා මේක කියලා මානසිකාරය කරනවා නම් එතන සිද්ධ වෙන්නේ හොඳ කුසල් සිතක්. අර වගේම ලෝභ කරොත් එහෙම අකුසල් නැවත දිගට පවතන. හැබැයි ඒක තේරුම මේ විදිහට කියලා හැබැයි මේකට පොඩි තව තියෙනවා මේ උපකාරක පොඩි යතුරු වශයෙන් පාවිච්චි කරන්ට ටිකක් ඒ ටික එනකල් අපි පොඩ්ඩක් හෝල්ඩ් එකේ මේක තියාගමු. සරලව මේ විදිහට හිතාගත්ත කමක් නැහැ. චක්කු විඥාණයෙන් පස්සේ ඉස්සරහට හිතාගෙන යනකොට එක්ක කුසල් වෙනවා. එහෙම නැත්නම් අකුසල් වෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තව මොන හරි තියෙනවා නම් අහන්න. අපි තව කරුණු කීපයක් තියෙනවා යන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේ කිව්වා අකුසල සිත්වල අකුසල විපාක වලදී උපේක්ෂා සහගත චක්කු විඥානය හැදෙන්නේ. කුසල විපාක වලදී උපේක්ෂා සහගත සහ සෝමනස්ස සහගත කියලා දෙකක් හැදෙනවා කියලා. ඊට පස්සේ වහන්සේ කිව්වා කුසල් වල හොඳ කුසල් තියෙනවා, බලවත් කුසල් තියෙනවා, දුබල කුසල් තියෙනවා. හොඳ පින්, බලවත් පින්, දුබල පින් කියලා. එතකොට මට ප්‍රශ්නයක් ආවා ස්වාමීන් වහන්සේ, අකුසල වලක් තියෙනවානේ හොඳ අකුසල, බලවත් අකුසල, හොඳ අකුසල කියලා නෑ නේද? හරි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්න විසඳුණා. තෙරුවන් සරණයි. ඒක නෙන්න. හරි හොඳයි. ඒ විදිහට ප්‍රශ්න අහනකොටම උත්තර ඉලිත්ලා එනවා. ඒක බොහොම හොඳයි. හරි මා අර පොඩි ප්‍රශ්නයක් තියෙනවා සානන්ත මේ සාහේතුක සිත් කියන සමාවෙන්න නැවතත් උඩට යන කමත් පොඩි දැන් ඇතුළත ප්‍රශ්න මේ සාහේතුක කියලා කිවිසවන්නාන්ත ඒවා හේතු නිසා ඇතුළු නිසාද නැත්නම් ඒවා හේතු විදිහට ක්‍රියා කරන නිසාද සානන්ත නැත්නම් ඒ දෙකම වෙන නිසාද සානන්ත තිරන්ත
මේ මහත්තයා අපේ පාවිච්චි කරන මේ අඬුකෝප්ප කියලා જાතියක්. අඬුකෝප්ප කියලා කියන්නේ අඬුව වෙනයි කෝප්පේ වෙනයි නෙවෙයි. ඒ කෝප්පේ අඬක් තියෙන අඬුවක්. ඒක නිසා තමයි අඬුකෝප්පේ කියන්නේ. දැන් මේ සහේතුක සිත් කියලා කියන්නේ ඒ හිත එකක්. ඒ හිතේ අණ්ඩක් වගේ තියෙන හේතුවක්. ඒක නිසා කියනවා සහේතුක සිත් කියලා. සමහර කෝප්ප වල තියෙන දෙපැත්තට අඬු දෙකක්. ඒක නිසා අඬු දෙකේ කෝප්පේ කියන්නේ. ඒ වගේ මේ සිතේ සිත් තියෙන සිත එකක්. ඒ සිතේ තියෙනවා අඬු දෙකක් වගේ හේතු දෙකක්. සමහර යෝග තියෙනවා එක අණ්ඩක් වගේ ඒක හේතුවක්. අකුසල සම්බන්ධයෙන්. ඒක නිසා මහත්තයා මේ තේරුම් ගන්න ඕනේ හේතුව කියලා කියන්නේ එකක්, හිත කියලා කියන්නේ එකක්. ඒ හිත පහළ වෙනකොට ඒ හේතුවක් ඇතුව හේතුවක් නිසා නෙවෙයි. හේතුවක් නිසා කියලා කිව්වොත් වරදිනවා. හේතුවක් නිසා කියලා කිව්වොත් වරදින්නේ හේතුව හින්දා තමයි මේ හිත පහළ වුණේ කියන අර්ථය එනවා. මේ කියන්නේ එහෙම නෙවෙයි. සහේතුක සිත් කියලා කියන්නේ හේතුවක් එක්ක අම්මත් එක්ක අම්මා සමග සහේතු කියලා කියන්නේ සමග කියන අර්ථෙනේ. අම්මා සමග යන දරුවා. ඒ කියන්නේ අම්මත් යනවා දරුවත් යනවා. එතකොට හිත පහළ වෙනවා තනියෙන් නෙවෙයි. හිත පහළ වෙන්නේ තනියෙන් නෙවෙයි. හිත පහළ වෙන්නේ හේතුවත් එක්කයි. ඒක ඉස්සරහට අපි තව ධර්ම කාණ්ඩයක් කියන්න තියෙනවා. ඒ අවස්ථාවේ හොඳට පැහැදිලි වෙයි. එතනදී කියන්න පුළුවන් මේක. දැන් මේ කතා කරන්නේ මහත්තයා මේ ඔය හිතක් පහළ වෙනකොට ඒ හිතේ තිබෙනවා මේ අඬුබඬු. ඒ අඬුබඬු එකක් දෙකක් ඔය තියෙන ඒවා ටිකක් එක්කාසු කරගෙන තමයි ඒ වගේ ආධාරයෙන් තමයි කතා කරන්නේ. දැන් මේ මිනිස්සයා ඉන්නවා. මිනිස්සයා උසයි. ඒ මිනිස්සයා උස මිනිස්සයා කියනවා. ඒ මිනිස්සයා කළු නම් අර උස කළු මිනිස්සයා කියලා කියනවා. මහත නම් අර උස මේ කළු මහත මිනිස්සයා කියලා කියනවා. ඉතින් ඒ මිනිස්සයාගේ තිබෙන ලක්ෂණ කිහිපයක් එක්කාසු කරලා තමයි ඒ මිනිස්සයාට නම හදන්නේ සහ දෙන්නේ. ඒ වගේ තමයි මේ හිතක් පහළ වෙනකොට ඔය ඉස්සෙල්ලා අපි අකුසල කිව්වනේ මේ අකුසල සිත් කිව්වනේ සෝමනස්ස සහගත සසංකාරික සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික ඕව ඇවිල්ලා සෝමනස්ස සහගත වෙනවා කියලා කියන්නේ හිත නෙවෙයි හිතක් නෙවෙයි. ditthිගත සම්පයුත්තයි කියලා කියන්නේ හිත නෙවෙයි. අසංකාරික වෙනවා කියලා කියන්නේ හිත නෙවෙයි. හිතේ තියෙන ගති හිතේ තියෙන quality. හිත එකක් ඒ හිතේ තිබෙන ಗುಣ එකක්. එතකොට මේ හිතේ තිබෙනා ಗುಣ කීපයක් එක්කාසු කරලා තමයි හිතේ තියෙන ගති කීපයක් එක්කාසු කරලා තමයි ඒ හිත ඒ ගති අයිතිකාර හිතට නම තියලා තියෙන සෝමනස්ස සහගත ditthිගත සම්පත අසංකාරික සිතේ කියලා. ඒ වගේ මේ ඔය සහේතු කතාවත් ඔය වගේ. හේතු කියලා ලෝභ මූල කියලා කියන්නේ ලෝභ මූල කියලා කියන එක මේ ඔය හේතුවක් හැටියට ඒකේ තියෙනවා. සෝමනස්ස සහගත වීමටත් අතිරේකව මේ ditthිගත වෙනවටත් අතිරේකව අසංකාරික වෙනවටත් අතිරේකව මේ තව එකක් තියෙනවා මේ ලෝභ මූල හරි මොකක් හරි සහේතුක ඒවා ඇවිල්ලා ඒවත් එක්ක ඉන්න තව ගති. ඉතින් ওই වගේ මේ තියෙනවා ඒකේ හිතක් පහළ වෙනකොට හිතේ තිබෙන අභ්‍යන්තරික හිතේ තිබෙනා වූ යම්කිසි හැඩරු සහ ගුණ ස්වභාව කීපයක් තමයි ඔය විදිහට ගති ස්වභාව කීපයක් තමයි ඔය කියන්නේ. ඒක නිසා හේතුව කියලා මේ සහේතු කියන වචනේ තේරුම් ගැනීම හොඳයි. හේතුවක් නිසා පහළ වෙන හිත නෙවෙයි හේතුවක් එක්කම පහළ වෙන හිත කියලා ගත්තන් පස්සේ හරි සරලයි. තේරුවන් සරලයි. ප්‍රාණසනස එහෙමනම් ඒ හිත හේතුවක් වෙන්න පුළුවන් විපාක සිත් වලට. එහෙම සන්නස්. ඒක හරි. ඒ කියන්නේ
හේතුවක් එක්ක පහළ වෙච්ච හිතක බලයක් නිසා ඒ හේතුවක් එක්ක පහළ වෙච්ච හිතේ තිබෙන ඇතිවෙච්ච මතුවෙච්ච ශක්ති විශේෂයක් නිසා ඒකේ ආනුභාවයෙන් පහළ වෙච්ච එකක් තමයි හේතු නැති අකුසල විපාක. ඒ වගේම හේතු නැති කුසල විපාක කුසල පැත්තට ගියාම ඒක හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ දැන් කුසල හෝ අකුසල හෝ මේ රූප මේ චක්කු විඥානයක් ඇති වෙන්න නම් චක්කු ප්‍රසාදයෙන් උපරිහිම රූප අරමුණක් හමු වීම ආලෝකයෙන් රූපයට උපකාර ලැබීම මානසිකාරය කියලා හතරක් අවශ්‍යයි කියලා කියනවා. ඒතකොට මේ විපාක හිතක් ඇති වෙන්න මේ හතර තියෙන්න ඕනයි කියන එකේදී මේ හේතු හතර නැත්නම් ඒතකොට විපාක හිතක් ඇති වෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ නැත්නම් ඒතකොට ඒක අහෝසි වෙනවද? නැත්නම් මේ හේතු හතර ඒ විපාක හිත හැදෙන්න මේ හේතු හතර හැදෙනවද? එහෙම ප්‍රශ්නයක් මතුවුණා මට මේ කතා කරනකොට තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. මේක අපි කතා කරමු කල් වැඩි නේද කියන්නේ. අපි තව මේ තියෙනවා සිත් කීපයක් කියන්න ඒක කියලා ඉවරලා කතා කරමු. හරි සම්මත. හොඳයි. එහෙනම් අපි ඊළඟ සිත් පිළිබඳව කතා කරමු. දැන් මම මේ පින්තුන්ට හේතු නැති හේතුත් එක්ක පහළ වෙන්නේ නැති හේතු හිස්ව හේතු නැතුව එන හිත් 18ක් ගැන කතා කරන්නේ. ඒකේ අකුසල වශයෙන් හිත් 7කුත් කුසල වශයෙන් හිත් 8කුත් ගැන මතක් කළා. ඒ වගේම දැන් මේ අපි දැනගත යුතුයි තව තියෙනවා විපාක මේ වශයෙන් ආපු හිත්වලට අනුතුරුව නිකං ක්‍රියාමාත්‍ර නිකං ක්‍රියාවක් කරනවා ඒවා මේ අහේතුකයි ක්‍රියාමාත්‍ර පමණයි ඒ වගේ විපාක ගතියකුත් නැහැ කුසල ගතියකුත් නැහැ ඒ වගේ විපාක ගතියකුත් නැහැ කුසල ගතියකුත් නැහැ අකුසල ගතියකුත් නැහැ ඒවා ඇවිල්ලා මේ ක්‍රියාමාත්‍ර හැටියට පහළ වෙන්න සිත් ඒ වගේ සිත් තුනක් තියෙනවා උපේක්ෂා සහගතව උපේක්ෂා වේදනාවෙන් යුක්තව පහළ වෙන පංචද්වාරාවර්ජනික සිත උපේක්ෂා සහගතව පහළ වෙන මනෝද්වාරාවර්ජනික සිත කියලා මනෝද්වාරාවර්ජන සිත තමයි තියෙන්නේ අනිත් එක තමයි සෝමනස් සහගත එහෙම නැත්නම් සතුටින් යුක්ත වෙච්ච සතුටින් පිළී තිබෙනා වූ සතුරු ස්වභාවයකින් යුක්ත වෙච්ච මේ හසිතුප්පාද සිත කියලා මේකෙන් අපි තේරුම් ගන්න එක හොඳයි හසිතුප්පාද හිත අපි කෙලින්ම බැර කරාන් පස්සේ රහතන් වහන්සේලාට ඒ ප්‍රශ්නේ එතකොට අපිට හිත් දෙකක් තමයි. කියන්නේ රහතන් වහන්සේලාට තමයි හසිතුප්පාද හිත පහළ වෙන්නේ. ඒක සෝමනස්ස සහගතයි. මේ රහතන් වහන්සේලාට කුසාසිත පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට අකුසාසිත පහළ වෙන්නේ නැහැ. ඒක නිසා රහතන් වහන්සේලා යම්කිසි ආරම්මණයක් දැක්කයින් පස්සේ අපි හිතමු මේ මොකක් හරි මේ සිනහ පහළ වෙනවා කියලා. ඒ සිනහ පහළ වෙන සිනහව මේ මතුවෙන හිතක් පහළ වෙනකොට ඒ හිත ඇවිල්ලා හසිතුප්පාද හිතේ කියලා කියනවා. සෝමනස්ස සහගතව මේ පහළ වෙන්නා වූ හසිතුප්පාද හිත රහතන් වහන්සේලාට පමණයි. හැබැයි ඒ හසිතුප්පාද හිත එක්තරා සිනහව කරන්නා වූ කියන ඒ දේ පහළ කරන් ඇතිවෙනා වූ ක්‍රියාසිත මාත්‍රයක් පමණයි. ඊළඟට මේ උපේක්ෂා සහගත පංචද්වාරාවදෙන හිත කියලා කියන්නේ මේ හිත් දෙකක් වෙනවා ආවර්ජන සිත්. ආවර්ජන සිත් දෙකක් වෙන එකක් තමයි පංචද්වාර. ඊ යන ආවර්ජන සිත් අනිත් එක තමයි මනෝද්වාරයේ පැත්තට යන ආවර්ජන සිත්. මේ දෙකේම වේදනා ස්වභාවය උපේක්ෂා සහගතයි. එතකොට මේක හොඳටම තේරෙන්නේ තව ටිකක් අපි ඉස්සරහට ගියන් පස්සේ. නමුත් මේ වෙලාවට අපි මේ විදිහට මේ පොඩ්ඩක් දැනගනිමු. කෙටි. මනෝද්වාරාව පංචද්වාරාවදනේ ඇති වුණාට පස්සේ තමයි මේ චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ. හැබැයි මෙතන මේක ලිස්ට් එකේ කියලා තියෙන්නේ පස්සේ මේක. ඒක ඉතින් අර ක්‍රියාසිත තුනක් වෙනම කියන්න ඕන හින්දා තමයි මේක මේ ක්‍රියාසිත ගොඩට දාලා තමයි මේක මේ කියලා තියෙන්නේ. ඒක නිසා මෙතක පස්සට ආවට මේ
පංචද්වාරාවජනිත හිත කියන්න තිබුණේ මුලින්. කලින්. ඒ කියන්නේ දැන් අපි ඇසෙන් රූපයක් දකින්ට හරි ශබ්දයක් අහන්න හරි කනෙන් නාසයෙන් දිවේ ශරීරයෙන් අරමුණක් ගන්න ඉස්සෙල්ලා හරි ඒ අරමුණ පැත්තට අපේ හිත හැරෙන්න ඕනනේ නැමෙන්න ඕනනේ ඒ පැත්තට යොමු වෙන්න ඕනනේ යොමු වෙන්නේ නැතුව ඒ රූපය දැනගන්න හිතක් පහළ වෙන්න බෑනේ ආන්න ඒ චක්කු විඥාන හිත හරි සෝත විඥාන හිත හරි ගාන දිව්වා කාය හරි ඒ පංච අරමුණු වලට හිත නම්මන හිත හරවන යම්කිසි ක්‍රියාමාත්‍ර ආවර්ජනයේ සිතක් තියෙනවා ක්‍රියාවක් හැටියට ආවර්ජනයේ සිතක් තියෙනවා ආන්නේ හිත හරවන හිතට කියන හිත ඒ පැත්තට යොමු කර නම්මන චිත්ත ගතියට කියනවා හිතට කියනවා ආවර්ජන හිත කියලා. ඒක ඉන්ද්‍රිය ධර්මයන් පහ පැත්තට හරවනවට කියන පංචද්වාරාවර්ජන සිතේ කියලා. මනෝද්වාරාවර්ජන සිත ඇතුළම සිද්ධ වෙන නිසා ඒකට කියනවා මනෝද්වාරාවර්ජන සිත කියලා. ඉතින් මනසේ තිබෙන අරමුණ ඇතිවෙන අරමුණ දැනගන්නේ මනෝද්වාරාවර්ජන හිත පහළ වුණාට පස්සේ තමයි මනෝවිඤ්ඤාණ සිත්යෙන් පහළ වෙනවා නම් පහළ වෙන්නේ. ඔය විදිහට මේ ඒවා ක්‍රියාසිත. ඒක නිකන් ක්‍රියාමාත්‍රයක් සිද්ධ කරලා නැතිලා යනවා. එච්චරයි නිකන් අර මේ දැන් අර බස් එකට මේ කවුරු හරි ඉන්නවා නිකන් ගොඩ කරලා දාන. එයා එච්චරයි ක්‍රියාමාත්‍රයක් විතරයි. ආන්න ඒ වගේ මෙතනදී ක්‍රියාසිත දෙකක් තිබෙනවා. එකක් පංචද්වාරාවර්ජන අනිත් එක තමයි මනෝද්වාරාවර්ජන අනිත් එක හේතුපාද හිත. දැන් අර ඉස්සෙල්ලා අර මහත්තයා කිව්වා මේ ඔය සිත් ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒක දැන් මට හිතෙන් ගිලිහි ගියා වෙන එකක් හිතන්න ගිහිල්ලා. නමුත් ඒක පස්සේ අහලා අපි දැනගන්න පුළුවන්. දැන් මේ ඔය සම්පටිච්ඡන සිත් දැන් අපිට තේරෙන සිත් තියෙනවා උතන කීපයක්. සමහර ඒවා තියෙන නොතේරෙන සිත්. අලුත් මේ අහන පින්වතුන් සමහර අයට මේ මොනවාදයි කියලා මේ හිතෙන දැනෙන සිත් තියෙනවා. චක්කු විඥාන සිත් ගොඩාක් ඔය ධර්මදේශනාවල සූත්‍රානුසාරයෙන් එහෙම අහලා කියන නිසා ඒව ටිකක් තේරුම් යනවා. ඕකේ තේරෙන්න කියන්නේ කුසල පැත්තයි අකුසල පැත්තයි කියන එක ප්‍රභේදය දැනගත් වෙනස් වුණාට අනිත් ඒවා දැන් තේරෙනවා. මේ ඔය සම්පටිච්ඡන හිත, සම්තිරණ හිත කියන එක එහෙම තේරුම් ගන්නට මම හිතන්නේ අමාරුයි මේගොල්ලන්ට. මේ ටිකක් මේවා අලුත්. ඒ වගේම තමයි පංචද්වාරාවර්ජන හිත, මනෝද්වාරාවර්ජන හිත මේවත් තේරුම් ගන්න අලුත් වචන හින්දා සහ මේ ආවර්ජන කියන වචනේ නම් අහලා තියෙනවා. මේවා අලුත් නිසා මෙහෙම හිතුත් තියෙනවද කියලා නිකන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපිට දැනගන්න ඕන විශේෂයෙන්ම යොමු වෙන්න ඕන හිතන්න ඕන සම්පටිච්ඡන හිත්. කුසල් හිත් එකක් තියෙනවා, කුසල විපාක, අකුසල විපාක එකක් තියෙනවා. සම්තිරණ සිත් තුනක් තියෙනවා. කුසල විපාක සම්තිරණ කුසල විපාක සම්තිරණ දෙකයි, අකුසල විපාක සම්තිරණ එකයි. ඊළඟට තියෙනවා ආවර්ජන සිත්. මෙන්න මේ පිළිබඳව තේරුම් ගන්නකොට හසිතුප්පාද හිත කියන එක රහතන් වහන්සේට කිව්වනේ. රහතන් වහන්සේ සිනහ පහල කරනකොට කිව්වනේ. ඒකට අනිත් අර සිත් පහ පිළිබඳව හොඳ අවධානයකින් තේරුම් ගන්නට වෙනවා. ඔය පොතක් පරිහරණය කරනවා නම් ඒ පොත්වල ඔය සිත් පහ ඒ කියන්නේ සම්පටිච්ඡන සිත් දෙකයි, සම්තිරණ සිත් තුනයි, ඊළඟට ඒ එතන පහයි තවත් තියෙනවා පංචද්වාරාවර්ජන, මනෝද්වාරාවර්ජන හතක් වෙනවා. මේ හතම අලුත් පහේ හඬවල් තියෙන නිසා, අලුත් පහේ හිත් ටිකක් නිසා ටිකක් වැඩි අවධානයකින් තේරුම් ගන්න ඕන. මේවා මේ පහළ වෙන්නේ
ඔය චක්කු විඥාන වලට ඉස්සෙල්ලා සමහර ඒවා අනිත් ඒවා පස්සේ. මේ වගේ මේ සමහර ඒවා ඇවිල්ලා විපාක වශයෙන් එනවා, සමහර ඒවා ක්‍රියාමාත්‍ර වශයෙන්. ඒකෙන් මේ ක්‍රියාමාත්‍ර වශයෙන් එන්නේ මොනවද? පංචද්වාරාවජන හිතයි, මනෝද්වාරාවජන හිතයි. ලිස්ට් එකේ අන්තිමට දාලා තිබුණාට හිතක් පහළ වෙනකොට ඉස්සෙල්ලා පහළ වෙන ආවර්ජන හිත දැන් අපි හිතමු මෙහෙම. අපේ ඉඳගෙන ඉන්න තැන ඉඳලා මේ දකුණු පැත්තේ මොකක් හරි දෙයක් තියෙනවා. දකුණු කන පැත්තේ කෙලින්ම නිකන් බිත්තියක් හරි මොකක් හරි තියෙනවා. ඒ පැත්තේ බිත්තිය බලන්න නම් අපි ඒ පැත්තට හැරෙන්න ඕනනේ. හැරුණයින් පස්සේනේ ඒක අපේ වදින්නේ අපේ චක්කු එහෙම නැත්නම් ඇස් පතේ. ඒ වගේ අරමුණ යම්කිසි තැනක තියෙනවා නම් අරමුණට ඉස්සෙල්ලා චක්කු විඥානේ හරි සෝත විඥානේ හරි ගාන ජීවහ කාය විඥානේ හරි ඇතිවෙන්න අරමුණ පැත්තට හැරෙන්න ඕන. අන්න ඒ හරවන ගති විශේෂයකින් යුක්ත වෙච්ච හිතක් තියෙනවා. ඒක නැත්තම් එකපාරම ඩොග් ගාලා හිතට මේ චක්කු විඥාන සෝත විඥාන එහෙම ගන්න බෑ. කුසල හෝ අකුසල හෝ මොනේ හෝ වේවා දෙයක්. ඒක නිසා පංචද්වාරාවර්ජනීකයි එකක්. අනිත් එක තමයි මනෝද්වාරාවජන හිතේ කියලා කියන්නේ මනස පැත්තටම හැරෙන මනසේම තියෙන රූපය, මනසේම තියෙන චිත්ත රූපය, මනසේම තියෙන සතහන නාම ධර්මයේ තේරුම් ගන්නට ඒ පැත්තට හරවන ගතිය. ඊට පස්සේ තමයි මනෝද්වාරික සිත් පහළ වෙන්නේ. ওই විදිහට සිත් තුනක් තිබෙනවා. ඒ පිළිබඳවත් මොන හරි තියෙනවා නම් මේ පින්වතුන්ට අහන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ හේතු නැතුව පහළ වෙන විපාක වශයෙන් හරි ක්‍රියාමාත්‍ර වශයෙන් හරි හටගන්න වැඩෙන පහළ වෙන සිත් ධර්ම 18ක් පිළිබඳවයි. ත්‍රිවන් සරණයි. ප්‍රශ්න මොනවා හරි කියලා නම් යමු කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට අර ක්‍රියාසිත කියලා ඔබ වහන්සේ කියපු තැන පංචද්වාරා වර්ජන සිතට හරවනවා කියුවානේ. මනෝද්වාරා වර්ජන සිත. එතකොට ඒක මානසිකාරයක් නේද ස්වාමීන් වහන්සේ? පංචද්වාරා වර්ජන හිත හරවන්නේ අපේ හිත ගෙනියන්නේ හරවන්නේ රූපයකට හෝ ශබ්දයකට හෝ ගන්ධයකට රසයකට ස්පර්ශයකට. ඒක නිසා ඒ අරමුණු පහ පැත්තට හරවන හින්දා පංච ద్వාර ආවර්ජනය කියලා කියනවා. හැබැයි ඒ වෙලාවේ මනෝද්වාර ආවර්ජන වැඩ කරන්නේ නැහැ. මනෝද්වාර හිත වැඩ කරන්නේ යම්කිසි විදියකින් අරමුණ මනසෙම ඇදෙන එකක් නම් පංචද්වාර ආවර්ජන නැතිව මනෝද්වාර ආවර්ජන පැත්තට. මේක මානසිකාර හිත් දෙකක් තමයි. තේරුණා සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම කලින් අහපු ප්‍රශ්නෙත් ඒතකොට මෙතනට යොමු කරගන්න පුළුවන්. අර චක්කු ප්‍රසාදයෙන් නොපිරිහීම රූප අරමුණක් හම් වීම ආලෝකයෙන් රූපයට උපකාර ලැබීම මානසිකාරය කියන්නේ මේ හතරම මේ විපාක චක්කු විඥාන විපාක සිත් දෙකම ඇති වෙන්න හේතු හැටියට දක්වලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මම කලිනුත් ඇහුවා ඕක එතකොට විපාක හිතක් ඇති වෙන්න මේ වර්තමානයේ හේතු හතරක් දක්වලා තියෙනකොට ඒ වර්තමාන හේතු නැතුව විපාක හැදෙන්නේ කොහොමද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මෙතන මානසිකාරය කියන්නේ එතකොට මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි ස්වාමීන් වහන්සේ. මානසිකාර කියන එකේ මානසිකාර කියන වචනේ තේරුම ඒ විදිහට තිබුණාට ඇත්ත වශයෙන්ම ඔක මේ පාලි පොතේ සඳහන් කරලා තියෙන්නේ මේ මනසේ කාර්යය කියලා. මනසේ තිබෙන ක්‍රියාකාරය. මනසේ තිබෙනා වූ ආකාරයේවත් ක්‍රියාකාරී ස්වභාවය තමයි මානසිකාරය කියලා කියන්නේ. අනිත් එක ඒක ක්‍රියාසහගත ස්වභාවයක්. අනිත් එක තමයි මේ හිතේ යම්කිසි මෙනෙහි කරනවා කියලා කියන්නේ මෙනෙහි කරනවා කියලා හිත හරවනවා. එහෙනම් මේ මෙනෙහි කරනවා කියලා අපි ඕලාරික වශයෙන් පාවිච්චි කරන්නේ හිත හරවනවා. ඒ වගේම යම්කිසි කුසලයකට යම්කිසි දෙයකට හරවනවා. ඒ වගේම දැන් මෙතන කියන්නේ හිත කියන චිත්ත පරම්පරාව අරමුණට හරවනවා කියන එකයි. අරමුණට නම්මනවා කියන එකයි. එහෙම ගති ස්වභාවයක් තියෙනවා. ඒක හැබැයි එක චිත්තක්ෂණයයි. නැමුණොත් දැන් මෙහෙම තියෙනවනේ දැන් මේ මිනිස්සු පේලියට ඉඳලා gadol
එක මිනිසෙක් අනෙක් මිනිසයාගේ අතට ගඩොලක් විසික් කරනවා කියමුකෝ අනිත් එක්කෙනා අල්ල ගන්න. ඒ වගේ නිකන් මේ හිත අර පැත්තට හරව පස්සේ ඊට පස්සේ චක්කු විඥානය කරන්නේ ඊළඟට තමයි චක්කු විඥාන හිත පහළ වෙන්නේ. ඒක නිසා හැරවුම් හිතක් මේකට කියන එක හොඳයි. මානසිකාර හිත කියලා නම් කරාට මේ හැරවුම් හිතක්. පංචද්වාරාවර්ජන ආවර්ජනය කරන්නා වූ හිතක්. මේ ඊළඟට කිව්වා අර ආලෝකය නොපිරිහුණු චක්කු ප්‍රසාදය ඊළඟට මානසිකාරය ඔය වගේ ධර්මතා ටිකක් තියෙනවානේ. ඕවා ඇවිල්ලා යම්කිසි විපාක සිතක් පහළ වෙන්න වර්තමාන අවස්ථාවේදී ප්‍රත්‍ය මේ ඇති වෙන හිත් ඒවා. දැන් මේකදී මම මෙතන එකක් කියලා මේක මම ඉස්සරහට ගෙනියන්නේ නැහැ. ඒක සමහර අවස්ථාවලදී කෙනෙකුට බර වෙනවා මේක. මම මේ විදිහට කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. එක දෙයක් සිද්ධ වෙන්න මේ ලෝකේ මේ තියෙන දේවල් අපිට දකින්න තිබෙන දේවල් අහන්න තිබෙන දේවල් මේ කිසිම දෙයක් ලෝකේ එක හේතුවකින් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. කවදාකවත්ම කිසිම දෙයක් ඒක හේතුකව සිද්ධ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම බහු හේතු තියෙන්න ඕන. ගොඩාක් හේතු නිසා එක දෙයක් සිද්ධ වෙනවා. ගොඩාක් හේතු නිසා එක දෙයක් සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්නේ කොහොමද මිනිස්සයා එක හේතුවක් නිසා එක දෙයක් සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්නට බැරි කොට. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ගොඩාක් හේතු නිසා එක දෙයක් සිද්ධ වෙනවා කියන එක කියන්ට කලින් බුදුරජාණන් වහන්සේ සමහර මේ මිනිස්යාගේ තිබෙන ඥානයේ තිබෙන දුර්වලකම නිසා බුදුරජාණන් වහන්සේ උදව් කරනවා මෙහෙම මෙන්න මේ අර බහු හේතු වලින් ප්‍රධාන හේතුවක් ගන්නවා. ගොඩාක් හේතු තියෙනවා. ඒකේ ඒ සිද්ධ වෙන්න දේට ප්‍රධාන වශයෙන් බලපාන, ඊ타ත්ම තදින් ළඟින් බලපාන දේ අරගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේ නිසා මේ දේ සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරනවා දේශනාවේ තියෙනවා. හැබැයි ඒ ප්‍රධාන වශයෙන් එහෙම කිව්වට ඒ එක දෙයක් හින්දාම නෙවෙයි ඒ දේ සිද්ධ වෙන්නේ. බහු හේතු නිසා එක දෙයක් සිද්ධ වෙනවා. දැන් මෙතන ඔය ප්‍රධාන වශයෙන් ඇති වෙන හේතු ටිකක් තමයි ඔය කියන්නේ. සමහර ඒවා ඇතුළතින් එනවා. සමහර ඒවා පිටින් එනවා. ඒක නිසා පිටින් මහත්යා බඩු ගත්තත් භාජන ඇතුලේ නැත්තම් උයන්ට දක්ෂ නැත්තම් අපිට කෑමක් කන්න බෑ. ඒ වගේම තමයි අපිට අරමුණු කොච්චර තිබුණත් හොඳ ලස්සන අරමුණු තියෙනවා. ඒ වගේම ආලෝකයක් තියෙනවා. ඒ වගේම නිරෝගීමත් ඇහක් නැත්තම් කරන්න බෑ. ඒ වගේම නිරෝගීමත් ඇහකුත් තියෙනවා. එහෙම නැත්තම් එහෙම වුණත් මානසිකාර හිත නැත්තම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මානසිකාර හිත ඇතුලෙන් එනවා. ඒ වගේම චක්කු ප්‍රසාදය අපේ පෙන් එනවා. ආලෝකය බාහිරින් එනවා. ඒ වගේම අරමුණ බාහිරින් එනවා. ආභ්‍යන්තරික හේතු බාහිර හේතු සංකලනයෙන් ඒකට ක්‍රියාවක් සිද්ධ වෙනවා. ආන්න ඒදී තමයි ඔය කියන්නේ. හැබැයි ඔතනක් තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගන්න ටිකක් මිසක ඔතනක් කෑලි අඩුයි. බොහොම කෑලි අඩුයි. ඒක ඉස්සරහදී තමයි තව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මානසිකාර මාත්‍රේමුත් අමාරුයි අනිත් ටිකමුත් අමාරුයි. අපි බලමු මේ බහු හේතු කොහොමද හැදෙන්නේ කියලා.
හොඳයි මහත්තයා තේරුම් ගන්න. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඒකෙදි මම මෙතන මෙහෙම තේරුම් ගත්තොත් ඒක වැරදිද? ස්වාමීන් වහන්සේ බොහොම මේ මෙහෙම තේරුම් දැන් කාලේ ඉවර හින්දා මම දැන් ඉක්මනටම කියන්න. මම මෙහෙම තේරුම් ගත්තොත් ඒක වැරදි වෙනවද? එතකොට එක මලක් වුණත් දෙන්නේ බැලුවොත් දෙන්නටම ඇති වෙන විපාකසිත වෙනස් හින්දා එක අරමුණ එක ආකාරයෙන් කාටවත් ගෝචරය වෙන්නේ නැහැ වගේද එතකොට තියෙන ස්වාමීන් වහන්සේ කියපු කරුණුත් එක්ක මම එහෙම තේරුම් ගත්තොත් ඒක හරියද වැරදිද ස්වාමීන් වහන්සේ? එක්කෙනෙකුට අරමුණු වෙනවා එක්කෙනෙකුට අරමුණු වෙන එක අරමුණ. දෙන්නෙකුට අරමුණු වෙනවා එක අරමුණක්. දෙන්නෙකුට එක අරමුණක් අරමුණු වෙනවා නම් මනුස්ස දෙන්නෙකුට මලක් පෙනුනොත් ඒ මනුස්ස දෙන්නට ඒ මල කුසල විපාකයි. ඒ වගේම අපි හිතමු ජරා ගොඩක් මිනිස්සෙකුටයි සතෙකුටයි පේනවා. ජරා ගොඩ මිනිසයාට අකුසල විපාකයි. ඒ වගේම එතනින් පස්සේ යාට හැදෙනවා අප්‍රසන්න සිතුවිලි. ඒ වගේම තිරිසන් සතාට අකුසල විපාකයි. එතනින් පස්සේ යාට සංඥා විපල්ලාස නිසා ලෝභ සිතුවිලි පහළ වෙනවා. ඒක ප්‍රියමනාප දෙයක් හැටියට පහළ වෙනවා. ඒක නිසා සංඥා විපල්ලාසයේ මත දිගට යනකොට ලෝභ සිත් පහළ වෙනවා. ඒ වගේම තමයි අපි හොඳ විදිහට හිතුවොත් එහෙම එතනදී මානසිකාරය කිරීමෙන් කුසල් සිත් පහළ වෙනවා. ওই දෙකයි කියන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපේ කාල වේලාව ඉක්මනට යනවා සීක්‍රෙන්. ඉතින් ඒ නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් අපි ස්වාමීන් වහන්සේ ඒ කරපු දේශනාව අපි ඉතාමත් අගය කරනවා. එහෙමනම් අනිත් එක තමයි මේ කලින් කරපු සාකච්ඡා සවනලස් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා මට පණිවිඩයක් දුන්නා දරත් මහත්මයා. මේ ඉතින් නැවතත් මම හිතන්නේ ලබන සඳුදා අපේ ඊළඟ පාඩම නියමිතව තියෙන්නේ පස්වෙනි දේශනය. අද අහේතුක ක්‍රියාසිත 18 ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉතාමත්ම පින් අපිනුන් මේ අනුග්‍රහය කරලා මේ තරම් රැ වෙනසක් කාලෙ මිඩම් කළාට එහෙමනම් ඔබ වහන්සේට යොමු වෙන්නම් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ස්වාමීන් වහන්සේ. ඊළඟ සර්ණයි. දැයි හැම දිනාටම යහපතක් වේවා. තෙරුවන් සරණයි. අද පින්වත් තලුවත් මහත්මයා සංවිධානය කරලා ඒ වගේම ධර්මකාමී පින්වත් මහත්මයන් එක්කාසු වෙලා මේ පවත්වාගෙන දහම් වැඩසටහනට අදත් අවස්ථාවක් සැලසුණා. ඒ වගේම මේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ අපි ගැඹුරු ධර්ම කොටාසයක එක දේශයක් විතර බොහෝම යන්තම් එනවා ස්පර්ශ කළා විතරයි වගේ ඒ ඇතුවාද නැතුවාද යන්න බැරි තරම් බොහෝම පොඩ්ඩක් තමයි අපි මේ ධර්මයේ කතා කළේ. ඉතින් මේ ධර්මයේ කියලා කියන්නේ මහා සාගරයක්. ඒකට නිකන් මේ මං හිතන්නේ මේ බැස්සා වගේ නෙමෙයි කියන්න තියෙන්නේ. හරියට නිකන් ගිහිල්ලා නිකන් නියපොත්තෙන් තට්ටු කරා වගේ මහා සාගරයේ අයින් එක තියෙන පොඩ්ඩක් නියපොත්තෙන් නිකන් ස්පර්ශ කරා වගේ බොහෝම යන්තම් නිංගා. ඉතින් ඒ වුණත් අද මේ පුරපසළොස්වක පොහොය දවසේ ඒ තුලින් වුණත් මේ පින්වතුන් විශාල කුසල ශක්තියක් ධර්මයේ පැත්තට හිත යොදලා ඇති කරගත්තා. හොඳට මතක තියාගන්න මේ සාරාංශය හැටියට මේ කියන්නේ මේ කුසල් සිත් මේ කියන්නේ කුසල් විපාක අකුසල් විපාක ක්‍රියා කියන මේ සිත් 18න් හොඳට තේරුම් ගත යුතු සිත් තියෙනවා 8ක් වෙනවා. හතිතුප්පාදයට එක්ක හොඳට මතක තියාගන්න. ඒ තමයි සම්පටිච්ඡන සිත අකුසල විපාකයක්, සම්තීර්ණ සිත අකුසල විපාකයක්. ඒතන දෙකක් තිබෙනවා. කුසල පැත්තේ තිබෙනවා සම්පටිච්ඡන සිතක් සහ උපේක්ෂා සෝමනස වශයෙන් සම්තීර්ණ සිද්ධියක් 5ක් සහ මනෝද්වාරා වදන පංචද්වාරා වදන මනෝද්වාරා වදන කියලා හොඳට හිත යොදන්න ඕන කීපයක් මේ සූත්‍රවල එහෙම යම් අවස්ථාවලදී කියවෙනවා වෙන නම් වලින් සමහර සිත්. නමුත් මෙතනදී අපි හොඳ තේරුමක් ඇතුව ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අද මේ ධර්මයේ ඇහිීමෙන් සාකච්ඡා කිරීමෙන් උපදවාගත සියලු කුසල් බලෙන් පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන්
සෑම දිනාටම මෙලොව වශයෙන් නිරෝගී සැප වේවා, දීර්ඝායස වේවා, ධර්මඥානෙ පහළ වේවා, භාවනා ඥානෙ පහළ වේවා, ගැඹුරු ධර්මයේ තීරුම් අරගෙන අනාත්ම ලක්ෂණය මතු කරගෙන මේ ධර්මයන්ගෙන් මේ හේතුඵල ධර්ම රාමයෙන් මිදලා අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතු ස්පර්ශ කරන්ට අවස්ථාව සැලසේවා. මේ පින් හැම දිනාටම උතුම් නිවන් පිණිස හේතු වේවා. මේ පිනේ බලයෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සර්වන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.